නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අපි ධර්ම දේශනාවට සම්බන්ධ වන කාරුණික පින්වත්නි, අද අපගේ 39 වන දේශනාව අප සිදු කරන්නේ උපනිස්සය කියන පච්චය සම්බන්ධයෙන්. උපනිස්සය පච්චය ගැන සාකච්ඡා කරන්න පුළුවන් වෙන්නේ අපි සතියේ නිස්සය පච්චය ගැන සාකච්ඡා කළා. ඉතින් අපි එහෙනම් අපේ සුපුරුදු විදියට අපේ ස්ලයිඩ්ස් වලට යමු. දැන් මම මුලින්ම අහන්න කැමති නිස්සය කියලා අපි සාකච්ඡා කරේ කුමන වගේ පච්චයක් ගැනද කියලා. නිස්සය ආශ්‍රය කරනවා. නිස්සය කියන්නේ ආශ්‍රය කරනවා කියලා. එතකොට උපනිස්සය උප කියන මේක උපසර්ග පදයක් පාලි භාෂාවේ. උපසර්ගයක් කියන්නේ යම් කිසි වචනයකට මුලින් යෙදিলা ඒ වචනේ අදහස වෙනස් කරනවා කියන එකයි. උප කියන එකේ අදහස තියෙන සමීපය කියන එකයි. සමීපය ළඟ කියන එකයි. අපි කිව්වොත් නන්ද කියලා සතුටු වෙනවා කියන සතුටු වෙන කෙනානේ. ඊළඟ උපනන්ද කියවම ළඟ සතුටු වෙන කෙනා. සමීපී සතුටු වෙන කෙනා. ආසන්න ස්වරූපේ සතුටු වෙන කෙනා. උපනිස්සය කිව්වයින් පස්සේ සමීපේ ආශ්‍රය කරනවා කියන එකයි මේ කියන්නේ. දැන් අපි මේ සියලුම පච්චයන් සාකච්ඡා කරන්නේ ධර්ම කාරණා සම්බන්ධයෙන්. මේ එක ධර්ම කාරණාවක් තවත් ධර්ම කාරණාවකට තිබෙන සම්බන්ධතාවයයි මේ ප ဋ ාණ දේශනාවේ කැතුලි පච්චය 24ක් තියෙනවා. ඒ හැම පච්චයෙම කියන්නේ පටිසමුප්පාදයට අමතරව මෙන්න මේ කාරණා 24 තමයි ධර්ම කාරණාවල සම්බන්ධය ගැළපීම යොදන්නේ කියන එකයි. එහෙනම් අපි උපනිස්සය පච්චය හඳුනා ගනිමු. යම් ධර්මයකගේ ඉපදීමට සහ පැවැත්මට දැන් ධර්ම උපදිනවා පවතිනවා නැති වෙනවා නේ. අපි එතන නැවතත් පොඩ්ඩක් ප්‍රාථමික දෙයක් ගැන සාකච්ඡා කරමු. මේ ධර්මයක් කියන්නේ මොකද්ද මෙතන? මොකටද මේ ධර්මයක් කියලා කියන්නේ? මේ අභිධර්මයේ විශේෂයෙන්ම මේ දැන් මෙතන මේ අභිධර්මයට අපි කීමක් කරගත්තොත් මෙතන අභිධර්මයේ ධර්මයේ කියලා කියන්නේ විශේෂයෙන්ම දැන් මේ බඳු කාරණාවකදී මේ සම්බන්ධතාවය අපි කියවනේ විශ්ලේෂණය සහ සංශ්ලේෂණය කියලා දෙකක් නේ. එතකොට දැන් මේ බඳු තැනකදී පච්චේ නැත්නම් ප ဋ ාණපකරණේ පච්චේ දේශනාවේදී මේ ධර්ම එක ධර්මයක් තවත් ධර්මයකට තියෙන මේ සම්බන්ධය. මොකද මේ ධර්මය කියලා කියන්නේ? මෙන්න මේ විශේෂ මේ පසුබිම තුල චිත්ත කුසල කුසල වශයෙන්. ඔය දැන් මම පොඩි උපකාරයක් කරන්න. මම දවසක් ප්‍රකාශ කළා ඔබට ධර්ම කියන පදේ ධම්ම කියන පදය පාලියේ එහි ගොඩාක් අදහස් තියෙනවා. එහි විවිධ අර්ථ තියෙනවා කියලා මම ප්‍රකාශ කරා. මතකද? මම ඒත් එක්කම කිව්වා කිසියම් විද්වතෙක් ආචාර්ය උපාධියක් කරලා තිනවා. මේ multiple meanings of the ධම්ම කියන. කියන්නේ මේ ජෝන් රොස් කාටර් කියලා ඇමරිකන් විද්වතෙක්. මේ ධම්ම කියන පදේ අර්ථ ගොඩක් තියෙනවා. අපි කවුරුත් දන්න අර්ථය මොකක්ද? ධර්ම කියන පදේ. පාලි පදේ. මේක ධර්ම කියලා සංස්කෘතියෙන් කියන්නේ ධම්ම පාලි. අපි කවුරුත් දන්න අදහස තමයි ධම්ම කියන පදේ කතා කරන්න ඕනේ. මොකද අපි කවුරුත් දන්න අදහස අර්ථය නම් දැන් මේක බොහොම ප්‍රාථමික කතාවක් මේ අභිධර්මයට යන්න කලින් තියෙන එකක්.
බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ධර්ම දැන් බුදුහාමුදුරුවෝ විතරක් නෙමෙයි ඕනම ශාස්ත්‍රවරයෙකුගේ දේශනාවට අපි කියනවා දේශනාව ධර්මය කියලා. ඔබ අහලා තියෙනවද හින්දු ධර්මය? අහලා තියෙනවද? එහෙමයි. ක්‍රිස්තු ධර්මය, ජෛන ධර්මය. එහෙනම් මේ කිසියම් ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක්, කිසියම් ප්‍රකට දර්ශනයක් ඉදිරිපත් කරපු කෙනෙකුගේ දේශනාවට අපි කියනවා ධර්මය කියලා. මම හිතන්නේ ඕක තමයි ගොඩාක් අය දන්නේ. දැන් අපි කියන ධර්මයට අහුම්කම් දෙන්න ඕන, ධර්මය අහන්න ඕන නේද? ධර්මය කියලා කියන්නේ ධර්මයට අනුව හැසිරෙන්න ඕන. ඒ ඔක්කොම තැන්වල තියෙන්නේ මොන්නේ දේශනාව කියන අදහස. ඊළඟට තවත් අදහස් තියෙනවා. අන්න ඒව තමයි වැදගත් තැන් ටික. දැන් අපි මේ කතා කරන තැන්වල තියෙන මේ අදහස්. තව එක ප්‍රසිද්ධ අදහසක්. යම් කිසි දෙයක පවතින ස්වභාවය අන්න යමක යථා ස්වභාවයට මගේ හඬ අයිත් ඇහෙනවා වගේ. කාගේ හරි මේ ඔව්. එතකොට යමක යථා ස්වභාවයට කියන්නේ ධර්මය කියලා. අපි උඩ කියනවා ස්වභාව පරියත්ති කියලා. දැන් අපි හිතමු ජීවිතයේ යථා ස්වභාවය. ඊළඟට අපි කියනවා යමක යථා ස්වභාවය. අනේ යථා ස්වභාවය ස්වභාවය අපි ලොකු සංකල්පයක් පස්සේ දිනු වෙච්ච ස්වභාව කියන එක. ඒ යමක සැබෑ ස්වરૂපයට අපි කියනවා ධර්මය කියලා. එතකොට තව අදහස් තියෙනවද? තව මොනවද තියෙන්නේ? තවත් තිබෙනවද ඔබට හිතන අදහස්? සිතට ඇති වෙන මේ සිතුවිලි අකුසල අකුසල අන්න ඒවත් ධර්මයන්. කුසල අකුසල අභ්‍යාකත. අපි ඒවට කියන්නේ ධර්ම කියලා. ධර්ම කියන්නේ පවතින්න පුළුවන් ස්ටේට් එකක්. මානසික ස්වභාවයක්. අන්න ඒවත් ධර්ම. දැන් අතර මෙතන කියන්නේ අන්න එහෙම එකක්. මේ පච්චේදේශනාවේ කියන්නේ අන්න ඒ වගේ ධර්මයන්. ඒ කියන්නේ මේ හිතේ ඇතිවන ධර්මයන්. ඒවා ඉතින් රූපක් තියෙනවා. චිත්තජ රූපක් තියෙනවානේ, කම්මජ රූපක් තියෙනවානේ. එහෙනම් මෙතන කියන්නේ නාම රූප පඤ්ඤාති විග්‍රහයන්. මේ සියල්ලටම අපි කියනවා ධර්ම කියලා. දැන් මේ පච්චේදේශනාවේ අපි කරන්නේ මේවා ගලපන එකනේ. මේවා අපි ගලපන එක නෙමෙයි. අපි ගලප ගන්නෙ. කොහොමද මේවා හැදලා තියෙන්නේ කියලා හොයාගන්න එක. ඒ කියන්නේ එක ධර්මයක් තවත් ධර්මයක් එක්ක සම්බන්ධ වෙන්නේ. දැන් අපිට ඕක පේන්නේ පිටින් අර නාම රූප වගේනේ. නාම ඇතුලේ සම්බන්ධය අපි හොයන්න යනවා. නාම රූප ඇතුලේ සම්බන්ධය අපි හොයන්න යනවා. අන්න ඒක පොඩ්ඩක් තීතමාගෙන අපිට පුළුවන් ඉස්සරහට යන්න. දැන් ඔන්න උපනිෂේ දැන් නිස්සේ පච්චේ අපි ගෝ ආශ්‍රය කරනවා. එක ධර්මයක් තවත් ධර්මයක් එක්ක ආශ්‍රය කරනවා. එහෙනම් උපනිෂේ කියන්නේ සමීපයෙන් ආශ්‍රය කරනවා. සමීපයේ ඉඳගෙන ආශ්‍රය කරනවා. බොහොම ළඟ තැනක ඉඳගෙන ආශ්‍රය කරනවා. කියන්නේ ගොඩාක් සම්බන්ධ වෙලා ආශ්‍රය කරනවා. යම් ධර්මයකගේ ඉපදීමට සහ පැවැත්මට පදනම ලෙස ඇසුරක් ලැබීම උපනිෂේ පච්චයයි. අන්නතොට පදනමක් මට්ටමේ කියන්නේ ෆවුන්ඩේෂන් එකක් ලෙවල් එකට ආශ්‍රයයක් ලැබෙනවා. දැන් අතන ආශ්‍රය නිකන් ලැබෙන්නේ. දැන් මෙහෙම ගමුකෝ අපි. දැන් අපිට අපේ ජීවිතේ ඉන්නවා අපට ආශ්‍රය කරන්න සිද්ධ වෙච්ච යාළුවෝ ඉන්නවා. එහෙම ඉන්නවනේ. අපි වරණයක් තෝරා ගැනීමකින් තොරව ආශ්‍රය කරන්න සිද්ධ වෙච්ච යාළුවෝ ඉන්නවනේ. එහෙම ඉන්නවද? ඉස්කෝලේ විශ්වවිද්‍යාලේ රැකියාව කරන තැන අපිට choice එකක් නැහැ නේ සමහර ලාවට ගොඩක් වෙලාවට නේ. වරණයක් නැහැ නේද? එහෙම නැහැ. සමහර අය ඉන්නවා අපිට ගොඩාක් පදනමක් හදපු අය අපේ ජීවිතේ. අම්මා තාත්තා වෙන්න පුළුවන්, යාළුවෝ අතර එක්කෙනෙක් වෙන්නත් පුළුවන්, ආගමික කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔය වගේ කවුරු හරි ඉන්නවා පදනමක් වෙලා ආශ්‍රය කරනවා. කියන්නේ එයාගේ ආශ්‍රය අපිට ගොඩි ලොකු ෆවුන්ඩේෂන් එකක්. පදනමක් වෙච්ච අය. ඒක සමහර වෙලාවට කෙනෙක් කියන්න පුළුවන් රෝල් මොඩල් කෙනෙක් කියලා. මගේ ජීවිතේ මට මොන මෙයාගේ දිහා බලාගෙන මං හැදුණා කියලා. අනේ වගේ අර ළඟටම සමීපයටම ගිහිල්ලා කරන ආශ්‍රය තමයි කියන්නේ උපනිෂේ පච්චේ කියලා. උදාහරණයක් දැන් තැඹිලි ගසක් ඇති නිසාම තමයි තැඹිලි ගෙඩියක් නිර්මාණය වෙන්නේ. උදාහරණයක් මේක. ඒකට ඒක කියන්නේ ඒ ගෙඩිය තැඹිලි ගස නිසාම එන එකක්. ඒක නැතුව ඉන්නේ නැහැ. දැන් එතෙන්දී උපනිෂේ වෙනවා. ගස ගෙඩියට වගේ උදාහරණ ගොඩක් ගන්න පුළුවන්. සරලව ගත්තොත් අපිට
ආශ්‍රය විතරක් නෙමේ ඒ ආශ්‍රය හරහා ලොකු පදනමක් වැටෙනවා. අන්නේ පදනම වැටෙන ධර්මතා තියෙනවා. ඒ උපනිෂේ පච්චයෙන් කියන අන්නේ පදනම වැටීම තුළ කොහොමද සම්බන්ධය වෙන්නේ? ඒ වගේ විශාල පදනමක් කරහා සම්බන්ධ වෙන්නේ කොහොමද? නිකන් ආශ්‍රයක් නෙමෙයි. උපනිෂේ පච්චේ කොටස් තුනයි. ආරම්මන, අනන්තර, පකති. දැන් මේකේ මම කලින් කියනවනේ මේ පද දෙක අපට හම්බුණා කලින්. ආරම්මන, අනන්තර. අපිට අපි කරා මේ පසුගිය පච්චේ දෙක. අරමුණක් නිසා පච්චේ වෙනවා. ඒ වගේම ඉන්ටර්වල් එකක් නැති නිසා, අතරක් නැති නිසා පච්චේ. මේ දෙක අපි කරා. ඇයි නම් මෙතෙන්ට ආරම්මන පච්චයම ආරම්මන පච්චේ නිසාම එතන උපනිශ්‍රේ භාවයක් වෙනවලු. ඒන අරමුණ කියන කාරණාව නිසාම උපනිශ්‍රේ භාවයක් වුණ ෆවුන්ඩේෂන් එකක් හැදෙනවා. දැන් අපි ගමුකෝ සරලව දැන් ඇහැ කියන එකට එනවා මොකද්ද? රූපයක් එනවා. ඔකනේ අරමුණ. ඉතින් ආවා මේ ඇහැට රූපේන එක නිසාම ළඟට ලොකු ආශ්‍රයක් හැදෙනවා. ඒක ආරම්මන පච්චේම තමයි මේ කියන්නේ මෙතන. අනන්තර පච්චේමත් ඒකම තමයි. හැබැයි එතනත් වන්නේ දැන් එක හිතක් නැති වෙලා තව හිතක් ඇති වෙනකොට එතකොට අනිවාර්යෙන් මේක ලොකු පදනමක් වෙලා සමීප ආශ්‍රයක් කරනවා ඒ ධර්මතාවය හදාගන්න. එහෙනම් ආරම්මන පච්චේ දන්නවනම් අනන්තර පච්චේ දන්නවනම් හරිම ලේසි මේක හදාගන්න. හැබැයි අවසානයේක අලුත් එකක්. පකති උපනිෂේ. පකති කියන්නේ ප්‍රകൃතිය කියන එක. අපි ඒක කරමු. ඒක අපි ඉස්සරහට බලමු. මේක වෙනම කියන්න ඕන කාරණාවක්. ආරම්මන උපනිෂේ. ආරම්මන පච්චේට සුදුසු වූ ධර්මයේම උපනිෂේද වෙනවා. උපනිෂේ පච්චේ කියලා අපි ගන්න. මොකද අරමුණ කෙලින්ම මොකද අපි විශේෂ අරමුණක් ගත්ත ගමන්ම එතන ලොකු ආශ්‍රයක් හැදෙනවානේ. දැන් හැට එන රූපයේ සුවිශේෂී රූපයක් වෙනවනේ අපි ගන්නකොට අරමුණක් වශයෙන්. එතකොට එයම සමීප ආශ්‍රයයකට ගිහිල්ලා කටයුතු කරනවා. කනට එන ශබ්දය වගේම, නාසයට එන ගඳ සුවඳ වගේම, දිවට එන රසය වගේම, කයට එන ස්පර්ශය වගේම, මනසට එන සිතවිල්ල වගේම. මොකද එකිනෙකට එන අරමුණේ තියෙනම ෆවුන්ඩේෂන් එකක් හදන ගතිය. පදනමක් හදන ගතිය. ඒකයි මෙතන කියන්නේ ආරම්මන පච්චේ ආරම්මන උපනිෂේ පච්චේ කියලා ගන්න. උදාහරණයක්. කුසලයක් කොට නැවත එය ගරු කොට සිහිපත් කරයි. කවුද එහෙම කරන්නේ? දැන් අපි කුසලයක් කරලා අපිට පුළුවන් දේ මොහොතේම කුසලයක් වශයෙන් සිහිපත් කරන්න. පුළුවන්. හැබැයි සමහර ලාවට ඒක අකුසලයක් වෙන්න පුළුවන් සමහරව. සමහර කුසලයක් ඒ මොහොතේ කරගෙන අර අනන්තර පච්චේ ඊළඟ හිතේදී එයා ලෝභයෙන් ආස්වාදනය කරනවා. නේද? එහෙම වෙන්න පුළුවන් නේ. දැන් ඉතින් කුසලයක් කරගත්තා. දැන් ඉතින් හරි වැඩි ඈ. වැඩි හරි දැන් මම යන්න ඉන්නේ මෙහෙ කියලා. එහෙම අර භවයට තිබෙන තෘෂ්ණාව නිර්මාණය කරගන්න පුළුවන්. සමහර වෙලාවට කෙනෙක් ලොකු ශක්තියක් දැන් අපි මේ දේශනාව අහුවම කෙනෙකුට ඒක වෙන්න ඕන. අපි කලින් ධම්ම කිව්වා කුසලය ලෝභයෙන් ආස්වාදනය කරන්න එපා කියලා. එහෙම කිව්වා නේද? කලින් ඉඳලම කිව්වා. අපි කිව්වා ඔය මුල්ම හරියේ විශේෂයෙන්ම කාම සෝබන චිත්ත ගැන කතා කරන වෙලාව අපි කිව්වා කාමාවචර කුසලය මොකක් කරගන්න කියලා. මොන හොඳ තැනක දර්ශනා කුසලයක් කරගන්න කියලා අපි කිව්වා. එහෙනම් අපි ලෝභයෙන් ආස්වාදනයක් වෙන්න බෑ. මොකද විදර්ශනාවක් වෙන්නෙම කරපු කුසලේ කරලා තියෙන්නේම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. ඒ මොනවා හරි කරපු වැඩේ දානිය වෙන්න පුළුවන්, සීලය, භාවනාව. නේද? පින් දීම, පින් ගැනීම, පින් දීම, වතාවත් කිරීම, ශීලාදී ගුණයන්ගෙන් උසස් අයට වන්දනාමාන කිරීම, ධර්මයේ ශ්‍රවණය කිරීම, ධර්මය ප්‍රකාශ කිරීම, ඊළඟට දස පුණ්‍ය ක්‍රියා කියලා අපි කියන්නේ නේද? මේ ඊළඟට සම්මා දිට්ඨිය ඇති කරගන්න. ඔය 10 කරලා තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. එහෙනම් දැන් මෙතනින් කියන්නේ ওই 10 සමහරු කරනවා නිත්‍ය සුඛ ආත්ම වශයෙන්. බැරිද කරන්න? දානේ නිත්‍ය සුඛ ආත්ම වශයෙන් හොඳ වැඩේ කරලා උළු හදා ගන්නවා අර. සීලය සමාදන් වෙලා නිත්‍ය සුඛ ආත්ම වශයෙන් මෙනෙහි කරනවා. භාවනාවත් සමහරු ඉන්නවා නේද? භාවනාව කළා මම තනියෙන් භාවනා කරේ දැන් ඉතින් මටම තමයි හරියන්නේ කියලා හිතනවා. නේ? ඒ වෙන්න පුළුවන් නේ? මම අද අනිත් ඇරෝඩාම භාවනා කරා. මොකද මේ හැම කටයුත්තකම අකුසලයකට ගේන්න පුළුවන් අපිට.
හිත හැදුන්නේ නැත්නම් හරියට. ඊළඟට අපි හිතමු පින් ලබා ගැනීම, පින් දීම දැන් ඒවයිත් සමහර ලාවට අකුසල පක්ෂයක් නිත්‍ය සුඛ ආත්ම වශයෙන් ගත්තොත් භජනය වෙනවා. අපි පින් දෙන්න ගියාම කාට හරි මතක් කරාට අපි පොදුවේ කාටවත් පින් දෙන්න ඕනේ. අනිත්‍ය තරහ වෙන්නේ නේද? ඒ ඉතින් ඔය කෙනෙක් දෙන්නේ මැරිලා අපි සංසාර ගමනේ කොච්චර ඉන්නවද නැරිලා. අනන්තවත් මිනිස්සු ඉන්නවා. අනන්තවත් සත්වයෝ ඒගොල්ලෝ ඔක්කොම මෙනෙහි කරන්න පොදුයි. එහෙම කරාම තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්නේ. නැත්නම් අපි කුසලයේ කරලා තින්නේ නිත්‍ය සුඛ අත්ව. ඇත්තටම නිත්‍ය සුඛ අත්ව වශයෙන් කුසලයේ කරනවා කියන්නේ පිනක් ඒක ඇත්තටම. මොකද පින කියන්නේ භවයට සම්බන්ධ කාරණාවක්. ඉතින් ඒ නිසා අපි කිව්වා කාමාවචර කුසලයේ විදර්ශනා කුසලයක් බවට පත් කරගන්න කියලා. ඊට පස්සේ මොකක්ද අපි කිව්වේ? ඒ විදර්ශනා කුසලයක් බවට අපිට මේ මොහොතේ දැන් මේ මොහොතේ ඉදිරියේ ඔබ ඒ කටයුතු කරද්දී කුසල් කටයුතු කරද්දී ඒ හැකියාව තියෙනවා. අපි තවත් කිව්වා දෙයක්. එතනොත් එහාට යන කාරණාවක් තියෙනවා. ඕනම කුසලයක් විදර්ශනාවක් වශයෙන් කරාම විදර්ශනා කුසලයක් වශයෙන් කරාම යා සසර හමාර කරනවා. එතනින් එහාට යාට හැදෙන්නේ ලෝකෝත්තර කුසලයක්. ඒ කියන්නේ ලෝකෝත්තර කුසලයක් කියන්නේ කර්ම නොහැදෙන කුසලයක් බවට පත් වෙනවා. දැන් මේක ලස්සන තරක්නේ. කර්ම හැදෙන්නේ නැති කුසල් බවට පත් වෙනවා. ඒ කියන්නේ මහා කිරිය චිත්ත බවට පත් වෙන කුසලයා කරන්නේ. දැන් අපි කරන කුසල් වලට කර්ම හැදෙනවනේ. නේද? අන්නේ ලෝකෝත් එතන තමයි අපි උත්සාහ කරන්නේ. දැන් කුසලය අනාගතේ කර්ම බලාගෙන විපාක බලාගෙන කරනවා නම් අර මහා කිරිය චිත්ත අච්චර වටිනාකමින් අගය කරන්නේ නැහැ. එහෙම නේද? මේ මහා කිරිය චිත්ත ඔච්චර වටිනාකමින් එහෙනම් මහා කිරිය චිත්ත වලට විපාක හැදෙන්න ඕන. ඒ බුදුහාමුදුරු පෙන්වුම් කරන්නේ මේ අපි සසර ගමන නිමා කරගන්න කුසල් ඕන. හැබැයි කුසලොත් යම් තැනකදී අපිට හිතන්න වෙනවා අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන්. ඉතින් අපි ධර්ම කියන්නේ. මොනදී අපි මේකට දාගන්න මේ පාරට දාගන්න මේ මාවතේ යන්න අපට අවශ්‍ය කුසල. හැබැයි මේ මඟ කෙලවර කරයින් පස්සේ යාට තේරෙනවා දැනුමක් කියලා. මේවා දැනුමනේ අන්තිම අර්ථෙදී. දැනුමක් වශයෙන් තේරුම් ගන්න. ඒ නිසා ලෝකෝත්තර කුසලයේ කියන්නේ ඒක. දැන් අපි හිතමු සාමාන්‍ය කෙනෙක් ඉන්නවා යා කුසලයක් කරලා ඒ ගෞරවයෙන් සිහිපත් කරනවා. නුඹ හැකියාව. මොකද දැන් ඕක අවුල් කරගත්ත කෙනෙකුට ඔහොම කරන්න පුළුවන්. යා දානයක් පූජා කරනවා, සීලය සමාදන් වෙනවා, භාවනා කරනවා, පින් ගන්නවා, පින් දෙනවා, ඊළඟට මොනවද? අපචායනය කරනවා, වතාවත් කරනවා, ඊළඟට ධර්මයේ ශ්‍රවණය කරන ගියට කියන්නේ මේගොල්ලෝ ධර්මයේ කියන්නේ. ආම්රුරු කියනකම් බලන් ඉන්න. කියන්නේ Taman දන්න දේ හරියට කියන්නේ බොරු නෙමෙයි. Taman හොඳට දැකලා දැනගෙන ඒක දන්න කෙනෙක් එක්ක ඒකට ඇත්තටම තේරුම් ගන්න කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න. පැවිද්දෙකුට පමණක් සීමා වෙච්ච එකක් නෙමෙයි. මොකද එතකොට මේක හැදෙන්නේ දැන් හරියට මේක ප්‍රායෝගික වෙන්නේ එතකොට. නැත්නම් මේ අපි කියන එකක් අහලා ඒකට සාදු කියලා ගියාම හරියන්නේ නැහැ වැඩි. මෙතන එක අහන එක හරි. පැහැදීමක් තියෙනවා නමුත් මේක සාකච්ඡා කරන්න. ඔය බුදුහාමුදුරු පෙන්වු කරා මේ සාකච්ඡායකෝ භික්ඛවේ පඤ්ඤා. සාකච්ඡා කිරීමෙන් තමයි ප්‍රඥාව බලාගන්න. නිකම්ම නිකන් අර ගිහිල්ලා ඇවිල්ලා මොනවා හරි එකක් කියලා යන එකෙම නෙමෙයි. දැන් ඔබටත් එහෙමයි. ඔබත් දන්න කෙනෙක්, ධර්මයට ගරු කරන කෙනෙක්, ඒක තේරුම් ගන්න කෙනෙක්, ඒක වටිනාකම දන්න කෙනෙක් එක්ක සාකච්ඡා කරන එක වැදගත්. ඉතින් ඒ නිසා මේ කුසලයක් කරලා ඒක සිහිපත් කරනවා. අන්න එතකොට දැන් මේ කුසලයට අරමුණක් තියෙනවනේ. නේ? ඒ කුසලයට අරමුණක් තියෙනවා. ඒක ඇහෙන් කරපු කුසලයක් වෙන්න පුළුවන්. කනෙන්, නාසයෙන්, ඊළඟට දිවෙන්, නේද? ඊළඟට ශරීරයෙන්, මනසෙන්. දිවෙන් කොහොමද කුසල් කරන්නේ? හොඳ ප්‍රශ්නයක් ඒක නේද? ඇහෙන් කුසල් කරන්න පුළුවන්. නැහැ පොඩ්ඩක් පරිස්සම් සංවර කරගන්න පුළුවන්. කනත් පුළුවන් නේ. නාසයත් ඉතින් වැඩ කරනවා හැම වෙලාවෙම නේද? ඒකත් සංවර කරගන්න පුළුවන්. ගඳ සුවඳ ගොඩක් ඇලුම් නැති වුණා. දිව කොහොමද? දිවෙන් කොහොමද කුසල් හදාගන්නේ? භෝජනවල ආහාරවල පමණ දැනගෙන මාත්‍රාව දැනගෙන ආහාර ගැනීම. නේ? මාත්‍රාව දැනගෙන ආහාර. දැන් ස්වාමින් වහන්සේලාට කියනවානේ අර ප්‍රත්‍යවේක්ෂාවක් කරනවා නේද? පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතං පටිසේවා.
මේ නුවණින් විමසා බලා මේ ආහාරය ගන්නවා කියලා. නේව දවාය නමදාය නමණ්ඩනාය මේක සරසන්න නෙමෙයි, ඇඟ හදා ගන්න නෙමෙයි නේද? අලංකාරය කරා ගන්න නෙමෙයි. ඉති පුරාණංච වේදනම් පටිහංකාමි. මේ පැරණි බඩගින්න නැති කරගන්න. දැන් ගානවල දන්නේ බඩගින්න. පැරණි බඩගින්න නැති කරගන්න. නවංච වේදනන්න උප්පාදෙස්සා. ආහාර ගන්න නිසා අලුත් වේදනාවක් ඇති කරගන්න නැහැ කියන හිතින් ගන්න. ඇත්තනේ. දැන් ආහාර ගත්තම ඊළඟට වේදනාවක් එන්නේ නැහැ. මොකද බඩගින්න කියන්නේ වේදනාව. ශුද්ධාව කියන්නේ වේදනාව. jigacchාව කියන්නේ වේදනාව. ලෙඩක් ඇත්තටම අන්තිම අර්ථය. දැන් ඔය මොකක්ද කිරිමානන්ද සූත්‍රයේ නේද? ලෙඩ ගොඩක් කියනවනේ ඒකනේ. අනිච්ච සංඥා මොකක්ද ආදීනව සංඥා මම හිතන්නේ. ඒකේ කියනවා ලෙඩ ගොඩක්. ඒක එකක් තමයි jigacchා කියන්නේ. ඒ කියන්නේ jigacchා ඊළඟට පිපාසරක් නමක් කියනවා. මොකක්ද කියන්නේ ඒකට මට ටිකක් අමතකයි. ඔව් jigacchා කියන්නේ ලෙඩක්. දැන් බඩගින්න ලෙඩක්. ඇයි කිව්වනේ බඩගින්න කියලා ලොකුම ලෙඩේ jigacchා පරමාරෝගයක් කියලා. එහෙම තියනවා නේද? මේ ලෝකෙ අමාරුම රෝගේ බඩගින්න කියලා. ඒ ඉතින් මොනවා හරි එකක් ගන්න ඕනේ ඒ වෙලාවට. අනිකුත් රෝගවලට අපි දන්නවා ඒ රෝගවලට කිසියම් ආහාර තිබෙනවා. ඒ වගේම වෛද්‍ය දේවල් තිබෙනවා. නමුත් අපි කියනවා බඩගින්න කියන්නේ පරම රෝගය කියලා. එතකොට එතනින් අපිට පේනවා පැහැදිලිවම හැම වෙලාවෙම පිළියම් කරන්න ඕන දෙයක් වශයෙන්. එතකොට අර කලින් කිව්වා වගේ පැරණි වේදනාව නැති කරගන්න අලුත් වේදනාවක් නූපදවා ගන්නක් තමයි ආහාර ගන්න. ඉතින් ඒ නිසා දැන් උන දිවට කොහොමද කුසල් හැදෙන්නේ කියන එක ටිකක් පැහැදිලි. එහෙනම් එහෙම ආහාර ගත්තයින් පස්සේ ජීවත් වෙන්න කරනවා කියලා තමයි තේරෙන්නේ. ජීවත් වෙන්න ආහාර ගන්නවා කියන්නේ. ඒක හරි වැදගත්. ඒක කියනවානේ මේ ජීවත් වීම පිණිසම තමයි ඒක කරන්නේ. දැන් අර ප්‍රථමේ කිව්වා වගේ භෝජනයේ මාත්‍රාඥතාවය මේක හරිම වැදගත්. දැන් මේ අද කාලේ මම හිතන්නේ 2050 වගේ වෙනකොට ලෝකේ තියෙන ලොකුම සෞඛ්‍ය ප්‍රශ්න තමයිලු ඔබීසිටි කියලා කියන්නේ. ඒ හිතන්න පොඩ්ඩක්. 2050 වගේ වෙනකොට මේ ලෝකේ -75ක් විතර මිනිස්සුන්ගේ එක වැඩි තරබාග. මොකද ඒකට හේතුව මේ බුදුහාමුදුරු කොතනකවත් කියලා මෙන්න මේක කන්න මේක කන්න එපා කියලා. ඒක තේරුම් නැහැනේ. ඒක සංස්කෘති වල එක රටවල් වල ඒ කන්නේ එක දේවල්. ඒ රටේ දේශගුණය සංස්කෘතිය බුදුහාමුදුරු එකක් කිව්වා කාටත් ගැළපෙන එකක්. කන ප්‍රමාණය දිහා බලාගෙන කන්න. ඇත්තටම අපිට මේ ගොඩක් ලෙඩ හැදෙන්නේ නැහැ කන ප්‍රමාණය හදාගත්තා. ওই භෝජනයේ මාත්‍රාඥතාවය කියන්නේ ඒකනේ. ඒක සර්වඥයන් වහන්සේගේ තිබිච්ච චරණ ධර්මයක්. ওই චරණ ධර්ම 15ක් කියනවනේ. අෂ්ට විද්‍යා 15 චරණ ධර්ම. ඒක එකක් තමයි භෝජනයේ මාත්‍රාඥතාවය. දැන් අපි ඔය ඉගෙනගෙන නැහැ නේ. දැන් අපි කන්න ගියාම අපිට තියෙනවද භෝජනයේ පිළිවෙලක් තියෙනවද? අදු කෑම ඔක්කොම ඉවර කරනවා මිසක් තියෙනවද මේ එක්ක පිළිවෙලට හදන්නෙත් නෑ කෑම ටික. ගොඩක් තැන්වල ඊළඟ හදපු ටික ඔක්කොම ගන්න හදන. දැන් අපි කොහෙද මේ ධර්මය ගෙනත් තියනවද අපි සාමාන්‍ය මේ පහළ තැනටම ගෙනත් තියනවා. ඉහළම අරහත්ත්වය අපි බලනවා මිසක් අර සාමාන්‍ය දේවල් අපේ කෑමට ගෙනත් නැහැ. මම කියන්නේ මේ කුසලයට සම්බන්ධ කිරීම. දිව කොහොමද? දිව හරහා කුසලයේ නිර්මාණය කරගන්නේ. දිවෙන් කුසල් හැදෙන්නේ නැහැ. නමුත් දිව සංවර වුණාම කුසලයට පාර හැදෙනවා. දැන් භෝජනීය ප්‍රමාණය දන්නේ නැතුව කෙනෙක් කෑවම එයාගේ ඇස සීමා වෙනවා. කන සීමා වෙනවා. නේද? නාසය සීමා වෙනවා. ඇඟ සීමා ඇඟ බර වැඩි වෙලා නේ තැනකට සීමා වෙනවා නේ. ඇඟේ බර වැඩි වෙනවා. එහෙම නේද? ඊළඟට සිතවිලි සීමා වෙනවා. ඉතින් අකුසලයට බර වෙනවා. සාමාන්‍යයෙන් කියන්නේ මේ මනුෂ්‍ය ඇඟ කබලින්කාර ආහාරයට බරයි. කැබලි ආහාර වලට බරයි. එතකොට මේකේ කාමයේ වැඩි. දැන් බ්‍රහ්මයන්ට කාමයේ නෑ. මොකද එකක් නෑනේ හරියට. චක්කුසෝත්‍රය ගන්න තියෙන්නේ. එතකොට මේ කියන්න උත්සාහ කරේ ඔන්න ඔය භෝජනීය මාත්‍රාඥතාවය හරහා තමයි කෙනෙකුගේ දිවේ සංවරය හැදිලා දිව කුසලයට බර කරගන්න පුළුවන්. දිව කියන එක කුසලයට වෙනම ගන්න බෑ. දිවේ ක්‍රියාවලිය අපට ගේන්න පුළුවන් කුසලයට.
බලන්නකෝ අපිට බුදුහාමුදුරුවෝ තවත් කීප තැන් ගොඩක් තියෙනවා. මම දවසක් ඔක කිව්වා සූත්‍ර සාකච්ඡාවකදී. මේ කොසල් රජුරවන්ට කියපු අවවාදයක් අපිට මතකයි නේද? ඒක හරිම වැදගත්. ඒක හැම මොහොතකම අපිට සිහිපත් වෙන්න. අපිට ලෙඩ අඩු කරගන්න, හිතේ බර අඩු කරගන්න හරිම වැදගත් අවවාදයක්. උන්වහන්සේ ප්‍රකාශ කරා මෙන්න මෙහෙම. උන්වහන්සේ ප්‍රකාශ කරා චත්තාරෝ පංච ආලෝපේ අබුත්වා උදකම් පිවේ. අලං පාසු විහාරාය පහිතත්ස බික්ඛු. චත්තාරෝ පංච ආලෝපේ අබුත්වා. චත්තාරෝ පංච මේ බඩ පිරෙන්නම ආහාර ගන්නේ නැතුව මොසල්ස් ආහාර පිටවල් 4ක් 5ක් කන්නේ නැතුව චත්තාරෝ පංච ආලෝපේ කියන ආලෝපෙන් මොසල් කියනවා අබුත්වා කන්නේ නැතුව උදකම් පිවේ. ඒකට ඒ ඉඩට වතුර බොන්න ජලය බොන්න කියලා කිව්වා. වතුර ගන්න කියලා කිව්වා. එතකොට අලම් පහසු විහාරාය ඒක පහසු විහරණයක් වෙනවා කාටද පහිතත්ස්ස පික්කුණෝ මේ ආර්ය මාර්ගයට උත්සාහ කරන කෙනෙකුට ලොකු පහසුවක් බවට පත් වෙනවා. දැන් ඕක අපිට අවිල්ලා තියෙනවා සාමාන්‍ය ජීවිතේ. දැන් ඔය කියපු ඔය මේ අද කාලේ කොච්චර කතා කරනවද mindfulness for eating නේද dispositional mindfulness for eating කොච්චර mindfulness ගැන කතා කරනද ඒතන කතා කරන්නේ eating කරන්න ගියාම පරිස්සමෙන් කන්න කියනවා. බුදුහාමුදුරු ප්‍රකාශ කරේ කෙනා එක ආකාරයෙන් කනවා. ඒක හදන්නවත් ගන්න බෑ අපිට. නමුත් කන ප්‍රමාණය ගැන හොයන්න. අන්න උතන තමයි උන්වහන්සේගේ ප්‍රධානම අවධානය යොමුනේ. අපි කන ප්‍රමාණය දන්නවා නම් අපි ගොඩාක් සාර්ථකයි. මේ ආර්ය ගමනට සුදුසු ශරීරයක් නිර්මාණය. ඉතින් මම කියන්නේ දිව හරහා කොහොමද කුසල් වැඩි වෙන්නේ. ඉතින් අපිට ඇඟ බර වුණාම අපිට අකුසල් හැදෙනවා. ඇහැ බර වෙනවා අකුසලයට. කාමයට බරයි. ඉතින් අපේ කාමයේ සිද්ධ වෙන්නේ නැති වෙනකොට දේශයටත් බර වෙනවානේ. ඇයි ඒක වෙන්නේ නැහනේ. කනත් බරයි කාමයට. ඉතින් ඇවිද ගන්න බෑ ඒක තමයි සීමා වෙනවා නේද? ලෙඩ හැදෙනවා නේද? බර ඇඟ බර වෙනවා. ඊපස්සේ ලෙඩ ටික ඔක්කොම වෙනවා ඇඟට. ඊළඟට අනිත් ඔක්කොම වෙනවා. ඒ නිසා ඔන්න දිව. ඊළඟට ශරීරය. ඊළඟට මනස. මේ හැම තැනම අපිට පුළුවන් වෙන්න ඕන කුසලයට බර කරගන්න. කුසලයට බරවන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් කටයුත්ත දිහා අවබෝධයක් දකිනකොට. ඒ කියන්නේ අකුසලෙන් අයින් වෙන්නත් පුළුවන්. කරන අර කාර්යය වුණත් කුසලයට බර කරගන්න පුළුවන්. ඉතින් දැන් ඔන්න ආරම්භන උපනිෂේධ කෙනෙක් වෙන්නේ අර ඒ සාමාන්‍ය පුද්ගලයන් මේක කවුද කුසලයක් කරන්නේ? දැන් මෙතන කුසලයක් කරන්නේ කවුද? මේ කුසලයක් කරන්නේ සේකේද්ද අසේකේද්ද? ඔය ධර්මී කියන්නේ සේක අසේක කියන්නේ. සේකය. සයික්ෂේද්ද අසයික්ෂේද්ද? හොඳ වචන දෙකක් නා මේ සූත්‍රය වල කතා කරනවා. සේකයා කියන්නේ කාටද? සේක කියන්නේ කාටද? මේකෙත් තියෙනවා නේද මම ලියලා තියෙනවා. සේකයන් වහන්සේලා කියලා. සේක කියන්නේ කාටද? රහතන් වහන්සේලාට මාර්ගඵල ලබගත්තා. නෑ සේක කියන්නේ රහත් නොවිච්ච අයට. තාම ඩිසිප්ලින් වෙන්න ඕන කට්ටිය. those that should be discipline. ඒ කියන්නේ මේ ආර්ය මාර්ගේ තාම කෙලවර නොකරපු කාණ්ඩේ. يعني අපි ඔක්කොම ඉන්නවනේ. අපි සීලව දෙනා එකේ ඉන්නවා. ඒ කියන්නේ සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලයටපත් වෙච්ච උන්වහන්සේ සකදාගාමි අනාගතය ඔක්කොම ඉන්නවා. රහත් නොවිච්ච ඊට මෙපිට ඉන්න ඔක්කොම අය අපි කියන්නේ සේකයෝ කියලා. එන අසේක කියන්නේ ඩිසිප්ලින් වෙන්න ඕන නැති කට්ටිය. සීලයක් අවශ්‍ය නැති කියන්නේ ඒගොල්ලෝ කියන අපි කියන ආරණ වහන්සේලා කෙලින්ම. කියන්නේ අපි කෙලින්ම ගන්නේ රහතන් වහන්සේ සහ ඊට එහා ඉන්න කට්ටිය අසේක කියලා කියනවා. ඒගොල්ලෝ ශික්ෂණයක් ඕනේ නැහැ. ඒගොල්ලෝ රහත් වෙච්චයි. ඒගොල්ලන්ට 아무තු මේ කර්ම හැදෙන්නේ නැහැ. මහා කිරිය චිත්ත ඇතිවන්නේ කුසල් කරා. කුසල අකුසල් ප්‍රශ්නයක් නැහැ. පව මේ මොනවාද? පින පවා දාලත් නැහැ. බය ඇතිත් නැහැ. මොකුත් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා දැන් මේ අපි ඔක්කොම සේකයෝ. එහෙනම් දැන් මේ සේකවන අපි කුසලයක් කරලා අපට හැකි වුණොත් උත්සාහ කරොත් අපි ඒක නැවත සිහිපත් කරන්න පුළුවන්. අන්නේ සිහිපත් කරනකොට අර මුල් කුසලය ඒක අරමුණක් වශයෙන් අපට එන්නේ. ඒක උපනිශ්‍රය වෙනවා ඊළඟට කරන්න හදන කුසලයක් හදාගන්න. අරමුණක් වශයෙන්. එහෙනම් ඒක ලොකු හොඳ ආශ්‍රයයක්. ෆවුන්ඩේෂනල් මට්ටමේ පදනමක් වැටෙන ආශ්‍රයයක් වෙනවා අරමුණ නිසා. ඒ වගේම ධානලාභී විවිධ ධාන වලටපත් වෙච්ච අය අපි කියමුකෝ රූපාවචර ධාන 4 ඒ කාණ්ඩෙත් ඒ ධාන වලින් නැගිටලා ධානය සිහිපත් කරන්න පුළුවන්. විතක්ක ਵਿਚාර පීතිසුඛතා වශයෙන් ඇති වෙන ධාන 4
සීපේ අරූපාවචරත් එහෙම. ඊළඟට තව ටිකක් එහාට ගියපු අය කවුද මේ ගෝත්‍ර භූ චිත්තය කාටද? ඒක හොඳ වචනයක්. කාටද මේ ගෝත්‍ර භූ කියලා කියන්නේ? ගෝත්‍ර භූ මේ ගෝත්‍ර භූ කියන්නේ කාටද? තවසම මම කිව්වද කොහෙද? අරහත් මාර්ගයට පැමිණිච්ච අය. ආර්ය මාර්ගයට මුලින්මපත් වෙච්ච අවස්ථාව. ඒ කියන්නේ සෝතාපන්න වෙච්ච පුද්ගලයාට අපි කියනවා ගෝත්‍ර භූ තත්ත්වයටපත්. එයා ලිනියේජ් එක අතහැරියා. එයාගේ ලිනියේජ් එක අර කුල දේවල් කලින් තිබිච්ච මානසික මට්ටම් ඔක්කොම අතහැරලා ස්ථිර ආර්ය මාර්ගයට මුලින්මපත් වෙනවා. තව ටිකක් පැහැදිලි කරොත් සූත්‍ර පිටකාගතව අපි කියනවා සද්ධානුසාරී ධම්මානුසාරී වූ එහෙම කරාගෙන ඇවිල්ලා එයා හරියට සෝතාපන්නයටපත් වෙනවා. ඒ කියන්නේ මේ පටිසෝතයට අහු වෙනවා. කියන්නේ එහෙමනේ. අනුසෝතයට අහු වෙච්ච තැනින් මිදිලා පටිසෝතයට අහු වෙනවා. ඒ කියන්නේ මේ සැඩපහරට එයා යන්නේ අනිත් පැත්තට. සැඩපහරත් එක්ක ගසාගෙන යන්නේ. අපි කියන්නේ කාම භව, ditthi avijja කියන චතුරෝර්ග ඒ ඕගයන්කින් ගහගෙන යන්නේ නැතුව එයා අනිත් පැත්තට ගමන් කරනවා. ප්‍රතිවිරුද්ධ දිශාවට ඔහු ඇය ගමන් කරනවා. ප්‍රතිසෝතයට ගමන් කරනවා. අන්නේ ප්‍රතිසෝතයට ගමන් කරන මොහොත ඒ ඇති වෙන මොහොත තමයි හරියට සෝතාපන්න ඵලයටපත් වෙන මොහොත. මොකද සෝතාපන්න ඵලයටපත් වෙච්ච ගාම එතනින්ම යාගේ සසර ගමන නිශ්චිත වෙනවා. ඒ කියන්නේ පරිමාව භව හතකට සීමා වෙනවා. නේද? කියනවානේ සත්තක් හත්තු පරම කියලානේ. ඒක ජීවී පදංකෝල. අන්නේ එතනටපත් වෙච්ච කෙනාගේ සෝතාපන්න චිත්ත මේ ඵල චිත්තේ ඇති වෙච්ච ගමම්ම අපි කියනවා ඒකට ගෝත්‍ර භූ චිත්තය කියලා. තවත් එහාට ගියාම වෝදාන වගේ අපි ඔක් කරන්නේ ඉස්සරහට. මේ රූපාවචර ලෝකෝත්තර චිත්ත ගැන අපි කරන්නේ. ඒ නිසා මේක ප්‍රශ්නයක් කරගන්න එපා. දැන් සේකයන් වහන්සේලා සෝතාපන්න මාර්ග ඵලයටපත් වෙච්ච උන්වහන්සේලා වූ ඉතිහාට ගියපු අය ඒ වෝදාන හරි ගෝත්‍ර භූ හරි චිත්ත නැවතත් සිහිපත් කරනවා. ඉතින් උන්වහන්සේලාට ඒක සිහිපත් කරන්න හම්බෙන්නේ කලින්ගත් අරමුණක් නිසානේ. කලින් මොනවා හරි උන්වහන්සේලා එතෙන්ට එන්න සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය නැති වුණේ මොනවා හරි ලොකු අරමුණක් හින්දා වෙන්නේ නැතිනේ. එහෙම නේද? දැන් අපි කොච්චර අරමුණු ගන්නවද නේ? දැන් අපි මේ දවසේ කොච්චර අරමුණු ගන්න අපිට එහෙම එකක් නැති වෙනවද? එකපාරට. නේ? එහෙන් බැලුවෙන් පස්සේ මොනවා හරි ලොකු අරමුණක් තමයි. يعني අරමුණේ කුසලයට බර වෙච්ච මට්ටම නිසා තමයි ඒ නිසා ඒ අරමුණ සිහිපත්. මෙන්න මේ ආකාරයට මෙන්න මේ අරමුණක් හරහා ධර්ම කාරණා දෙකක සම්බන්ධ වෙනවා. විශේෂයෙන් මේ සම්බන්ධය පදනමක් වැටෙනවා ඒකට. අර කලින් කරපු අරමුණ සහිත කර්මය මේ ක්‍රියාව ළඟින්ම සමීපයෙන්ම පදනමක් වෙලා කටයුතු කරනවා. අපි ඉස්සරහට කියනවා උපනිෂේ පච්චේ ආරම්මන කොටන ආරම්මන පච්චේ සිදුවන උපනිෂේ ආරම්මන වශයෙන් සිදුවන උපනිෂේ පච්චේ. ඊළඟට ගන්නවා අනන්තර උපනිෂේ. දැන් දෙවෙනි එකනේ. දැන් අනන්තර කියන එක අපි දන්නවනේ. කෙනෙක් විස්තර කරන්න බෑ අනන්තර කියන්නේ. අනන්තර පච්චය මොකක්ද අපි කිව්වේ අනන්තර කියන්නේ? චුති චිත්තයයි පටිසන්ධි චිත්තයයි හැමදෙරනේ අතරක් නැතිව ඇති වෙනවා. ඔව් අන්න උදාහරණයක්. චුති චිත්තය සහ පටිසන්ධි චිත්තය. ඒක එකක්. තව හැම එකක්ම එහෙමයි නේ. දැන් මේ මොහොතේ අපට ඇති වෙන චිත්ත පරම්පරාවක් තියෙනවා මේ මොහොතේ. ඒ චිත්ත පරම්පරාව දැන් එතන අපි චුති චිත්තයේ පටිසන්ධිය ගත්තේ මොකද මේකේ ලොකු බොරුවක් තියෙනවා මිනිස්සු අතර අන්තරාභාවයක් තියෙනවා කියලා. මේකේ සමහරුන්ගේ මේක තියෙනවා. ඒ නිසා අපි ඒක ගත්තා. චුති චිත්තයෙන් පටිසන්ධි චිත්තයට ඒ ෂණයෙන් අනිත් පැත්තට මාරු වෙනවා කියන එක ඒක අන්තරාභාවයක් නෙමෙයි. ඒක මොකද අතරක් වෙන්න බෑ අනන්තරයි. චිත්ත දෙකක් අතර තියෙන අතරක් නෙමෙයි අනන්තරයක්. no interval. එතකොට දැන් අපි ඒ කතාවම මේ ජීවත් වෙන හැම මොහොතකම අනන්තරයි. චිත්තවල තියෙන අනන්තරභාවය. අන්තරයක් නෑ. අන්තරයක් තියෙන බයනයි. අපි කියයි කොමයකට ගියා නේද? අපි කියයි නමුත් මරණකම් හදේවත් වූ බැහැර වෙනකම් එයාගේ හිතේ අතරක් නෑ. අනන්තර භාවයක් චිත්ත දෙකක් අතර ඉන්ටර්වල් එකක් නෑ. දැන් මෙතන කියන්නේ අතරක් නොමැතිව යමක පැවැත්මට මුලින්ම උපදින ධර්මය අනන්තර පච්චය ලෙස දැනටමත් අපි දන්නවා. අපි ඒක දන්නවනේ.
දැන් චුති චිත්තය ආවා කෙලින් පටිසන්ධි චිත්තයට ගියා. පටිසන්ධි චිත්තයක් එක මොහොතයි නේද? ඒකත් එක මොහොතයි. ඊළඟ මොකද්ද වෙන්නේ? ආයි භවංගයකට ගමන් කරනවා. ඔක්කොම අනිත්‍ය දුක්ඛ අනාත්ම. එතකොට නමුත් එසේ අතරක් නොමැතිව ඉපදීමම අනිකුත් පසුව ඇතිවන ධර්මයන්ට උපනිශ්‍රේ වේ. ඒක හරිනේ. දැන් අපි හිතමු චුති චිත්තය සහ පටිසන්ධි චිත්තය. අතීත භවංග අතීත චලන. අතීත චලන අතීත උපච්ඡේද. පංචද්වාරාවචන සම්පටිච්ඡන පංචවි ඔය වගේ මොනවා තියෙන එකක් අතරේ. ඔය අතරේ අපි දන්නවා අනන්තර භාවයක් තියෙන. අතරක් නැහැ. ඒ වගේම අපි දන්නවා කලින් ඇතිවන චිත්තය ඊට පසු අතරක් නොමැතිව ඇතිවන ඊළඟ චිත්තයට උපනිශ්‍රේ වෙනවා. ඒ කියන්නේ decisive support එකක්. බොහොම නිශ්චිත support එකක් කරනවා. දැන් අපි හිතමුකෝ චුති චිත්තය මේ මොහොතේ ඇති වෙලාගෙන මරනවා කියලා. චුති චිත්තයට යාවි මොනවද? මරණාසන්න චිත්ත වේදියක චුති චිත්තයට එන්න පුළුවන් කර්ම නිමිත්ත කර්මය මරණාසන්න කර්ම. කියන්නේ ආසන්න කර්මය. කර්ම නිමිත්ත ගත නිමිත්ත. එතකොට ඔය තුනේ එකක් නෙන්නේ. එතකොට ඔය තුනෙන් එකක් අපිට එනකොට ඊට පස්සේ වෙන්නේ මොකද්ද? ඒ තුනට අදාළ කර්මයක් තමයි පටිසන්ධි චිත්තය හෝ විඥාන නිර්මාණය කරන්නේ. එහෙනම් ඒක උපනිශ්‍රේ වෙනවානේ ලොකු ෆවුන්ඩේෂන් එක. ඊළඟ ජීවිතේ පදනම හැදෙන්නේ පරණ චිත්තයෙන් නම් එනනම් ලොකු පදනමක්. එහෙම නේද? දැන් මේ අපි හිතමු සත්‍යයක් මැරුණම ඊළඟ ජීවිතේ යාගේ ඉපදීම යාගේ සමස්ත ඉපදීමම යාගේ ඇඟ යාගේ ඉන්න ලෝකය ඔක්කොම තීරණය කරන්නේ ඊට කලින් ජීවිතයේ චිත්තයක් නම් එනම් ලොකු ෆවුන්ඩේෂන් එකක්. විශාල දෙයක් අපි එකට කියන්නේ උපනිශ්‍රයක්. එන අනන්තර වශයෙන් උපනිශ්‍රයක් තියෙනවා. මේක උදාහරණයක් තියෙනවා. පළමුව ඇතිවන කුසලස්කන්ධය ඊට පසුව ඇතිවන කුසලස්කන්ධයට උපනිශ්‍රය. ඒ වගේ. සරල දෙයක් ඉතින් අපි හිතමු කුසලයක් තියෙනවා කියලා ඊට පස්සේ කුසලයට ඒක සම්බන්ධ වෙනවා. ඉතින් අපි එහෙම ගන්න පුළුවන්. එහෙනම් අනන්තර පච්චය කියන කාරණාව පමණක් නෙමෙයි අනන්තර වශයෙන් ඊළඟට මේ උපනිශ්‍රයට හේතුවක් බවට පත් වෙනවා. කියන්නේ ඉන්ටර්වල් එක ගන්න තු චිත්ත පහළ වෙනවා වගේම ඒ කලින් තිබෙන චිත්තය තුලින් ඊළඟ චිත්තයට විශාල පදනමක් ඇතුව උදව්වක් කරනවා. ඒක මේ ජීවිතෙත් එහෙමයි. දැන් මේ ජීවිත අපි ඔක ඉස්සරහට කතා කරනවා. දැන් මේ ජීවිතේ අපි ජීවත් වෙනකොට මේ මොහොතක වුණා. දැන් ඔන්න මේ මොහොතේ එක මොහොතක අපට ඇති වෙච්ච කුසල චිත්තයක් හින්දා ඊළඟ කුසල චිත්තේ උපකාරී වෙනවා ඒක. ඒ ආකාරයට උපකාරී වෙනවා. ඒ අතරක් නැතුව සම්බන්ධීම හරහා. අපි ඊළඟට පකති උපනිශ්‍රයේදී මම ප්‍රශ්න දෙන්න මේනකම් මේ කරපු දෙක සම්බන්ධව උපනිශ්‍රේ පච්චේ නැත්නම් අපි ඊළඟට පකති උපනිශ්‍රේ පච්චේට යන්න පුළුවන්. උපනිශ්‍රේ පච්චේ තුන් ආකාරයි ආරම්භන අනන්තර පං. අපි දෙකක් කරා ආරම්භන උපනිශ්‍රේ සහ අනන්තර උපනිශ්‍රේ. හොඳයි අපි ඉස්සරහට පොඩ්ඩක් එන යමු. ඊළඟ පකති උපනිශ්‍රේ. පකති යන පදයට ආචාර්යවරු අර්ථ දෙකක් දෙනවා. දැන් මේ අභිධර්මයේ සම්බන්ධය මුලින් කරන ලද කියන එක තියෙනවා ප්‍රകൃතිය. හෝ යමකුගේ ප්‍රകൃතිය යන අර්ථ ගන්න. දැන් ඔය මුලින් කරන ලද කියන අර්ථයෙන් ගත්තොත් එහෙනම් පසුව කරන ලද එකට මොකක්ද අපි කියන්නේ? මුලින් කරන ලද්දේ ප්‍රകൃතිය නම් පකති කියන එක පාලි පදයක්. එහෙනම් පසුව කරන ලද්දේ ප්‍රകൃතිය විකෘතිය nature and distortion මේක අපි කියන්නේ එහෙමනේ. දැන් අපි කියන්නේ රූපය කියන්නේ විකෘතියක්ද ප්‍රകൃතියක්ද? විකෘතිය. කියන්නේ විකෘතිය. දැන් අපි රූපය කියලා ලස්සන කෙනෙක් දකිනවා. ලස්සන ඒ ඔක්කොම විකෘතියක් නිසා නිර්මාණය වෙනවා. නමුත් මෙතන කියන්නේ පකති උපනිශ්‍රය ප්‍රകൃතිය. ඒ කියන්නේ මේ ධර්ම කාරණාවලට උපනිශ්‍රයක් වෙනවා ප්‍රകൃතියක් කරා. කියන්නේ මුල් ස්වરૂපේ nature කියන එක. එහෙනම් මුලින් කරපු දේ හෝ යමකුගේ ප්‍රകൃතිය. කියන්නේ යමකුගේ වපස් පුද්ගලයෙක් නෙමෙයි. මේ කලින් ඇති වෙච්ච කෙනෙකුගේ කලින් ඇති වෙච්ච යම් කිසි කුසල අකුසල ස්වરૂපයක්. උදාහරණ සද්දා සීල සුත ඡාග පඤ්ඤා කියන ඒවා. ඒතර මේවා අපි දකින්නේ කෙනෙකුගේ ආධ්‍යාත්මික ජීවිතය හැම මොහොතකම සකස් කරන
ගුණයන් වශයෙන්. සද්ධාව, සීලය, සුතය, ඡාගය, පඤ්ඤා. මම පොඩ්ඩක් කැමතියි පොඩ්ඩක් සූත්‍ර පිටකට ආයි පොඩ්ඩක් ගිහිල්ලා මේ දැන් මම අහන්නේ මේ සද්ධාව කියන්නේ මොකද්ද මේ ධර්මයේ? දැන් ගොඩක් කට්ටිය කියන මේ සරදාව නෑ, සද්ධාව නෑ, කියන්නේ සද්ධාව නෑ මෙයාට. මේගොල්ලන්ට මේ සද්ධාව නෑ. මොකද්ද මේ? ඇත්තටම සද්ධාව කියන්නේ මොකද්ද ධර්මයේ? තෙරුවන් කෙරෙහි ඇති අචල විශ්වාසය හැමතරනේ. ඔව් තෙරුවන් කෙරෙහි ඇති අචල විශ්වාසය. ඒක අපි ඒක දැන් ඔක තමයි සාමාන්‍යයෙන් කියවෙන්නේ ඔක තමයි. නේද? බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හොති. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හොති. සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හොති. දැන් මම අහන්නේ ඒ අචල භාවය නොවෙනස් වෙන භාවය කොහොමද එන්නේ? දැන් අපි කෙනෙකුට කියනවා මේ බුදුහාරෝ ගැන එහෙම මොකද කියන්න එපා. කොහොමද කෙනෙක් ධර්මය ගැන මොකද කියන්න එපා. සංඝයා ගැන මොකද කියන්න එපා. එහෙම කිව්වම එයාගේ ඇති වෙනවද මේ එකපාරට ඇති වෙයිද මේ නොවෙනස් වෙන ලොකු පැහැදීම. කොහොමද මේක අපි කියන්නේ? අපි සාමාන්‍ය කෙනෙකුට ඇත්තටම මේක කොහොමද කියලා තියෙන්නේ සූත්‍රවල. දැන් අපිට සූත්‍ර ගොඩක් තියෙනවා. චංකී සූත්‍රය තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. අපි කරා සූත්‍ර සාකච්ඡාවල ඉස්සරම 2018 අවුරුද්දේ අපි කරා විමාංශක සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ. ඔය ගොඩක් සූත්‍රවල තියෙන ඔය කාරණාව. ඇත්තටම සද්ධාව කියන්නේ මේ පාලි සූත්‍රවල මොකක්ද? දැන් ඕක අපි දන්න ඔය අචල විශ්වාසය. නමුත් මේ අචල විශ්වාසය කියන්නේ හැදෙන්නේ කොහොමද? ඇත්තටම මොකක්ද මේ මූලික වශයෙන් සද්ධාව කියලා කියන්නේ? ධර්මයේ හරියට හැසිරි. ධර්මයේ හොඳින් හැසිරි. ඒක තමයි මේ ඔක්කොම සිද්ධ වෙන්නේ මොකක් හරි එකක් වෙලානේ යාගේ මෙන්ටැලිටි එකට. වාරවන්ට ගරු කරනවා ධර්මයේ සංග්‍රහයට ගරු කරනවා ධර්මයේ ඔක්කොම කරන්නේ මොකක් හරි එකක් යාගේ ඔළුවේ ඇති වෙලා. එහෙනම් මේ සද්ධාව කියන්නේ මොකක්ද? මූලික අර්ථයේදී සද්ධාව අවබෝධයෙන් නැතිවන ශ්‍රද්ධාව. බුදුරජ සද්ධාවේ වර්ග දෙකක් මට පැහැදිලි කරන්න. සද්ධාවේ වර්ග දෙක. සද්ධාව කියන්නේ මොකක්ද සාමාන්‍යයෙන් ගත්තොත්? විශ්වාසය. විශ්වාසය. පැහැදීම කියලා ගන්න එපා. මොකද දන්නවද? අපි එක එකකට පහදිනවනේ. එහෙමයි. අපි ගොඩක් පහදින්නේ මේ රවට්ටන කට්ටිය. අපි මේ ජීවිතය ගත කරන ගොඩාක් අපි පහදින්නේ අනවශ්‍යයි. ඒ මොකද දන්නවද? හරි විශ්වාසයක් නිර්මාණය කරගෙන නැහැ. අපි අන්ධ විශ්වාසයක් කියන්නේ. බුදුහාමුදුරු පෙන්වු කරා ශ්‍රද්ධාව කියන්නේ වර්ග දෙකක් තියෙනවා. විශ්වාසයනේ. අමෝලිකා සද්දා ආකාරමති සද්දා. අමෝලිකා සද්දා කියන්නේ පදනමක් නැතුව කෙනෙකු පිළිබඳ පහදිනවා. එහෙම වෙනවද අපිට සාමාන්‍යයෙන්? එහෙම වෙලා තියෙනවද වෙනවද අපිට? එහෙම වෙනවද? අපි පදනමක් නැතුව කෙනෙකුට පහදින්න පුළුවන්. බුදුහාමුදුරුවෝ ඒක අමෝලිකා. ඒ සද්ධාව භයානකයි. ගොඩක් මිනිස්සු ඒක රැයින් පහදිනවා. එහෙම නෙමෙයි. බුදුහාමුදුරුවෝ පෙන්වුම් කරා කෙනෙකුගේ සීලය බලා ගන්නවා නම් කාලයක් ආශ්‍රය කරනවා. සංවාසයෙන් කෝපිකම සීලයක්. එතකොට ප්‍රඥාවට සාකච්ඡා කරනවා. අවදාක්වත් සාමාන්‍යයෙන් එකපාරට පහදින්න බෑ. අපි ගොඩාක් පහදින්නේ බාහිර වැඩපිළිවෙල. අර තියෙන සම්මා ආජීවය ගැන කියද්දී අර කුහනා ලපනා ඒ මං කිව්වත් දන්නේ දවසක්. ඒකේ ඉන්නවලු මේ කුහනා කියන්නේ මේ කුහක විදියට. කුහක කියන්නේ අපි අද කතා කරන කුහකත් වෙන්නේ. ඒකේ ඉන්නවා මේ තාපසයෙක්. ඒ තාපසයා කන්දක් උඩ ඉන්නේ. එයා ගිහිල්ලා මේ කන්ද උඩ ඉන්නවා. ඉතින් මිනිස්සු එයාට ගේනවා දාහනි අරව මේවා කෑම. එයා වළඳලා ඉතින් මිනිස්සු පල්ලෙහාට බහින්න එපා කන්දේ. ඉතින් මෙයා අර මිනිස්සු පල්ලෙහාට බහිනකොට පැයක් දෙකක් අරගෙන එයා පල්ලෙහා ඉන්නවා. යාළු මිනිස්සු ස්වාමීනි මේ හරි දුරක් නේ ඇවිත් තියෙන්නේ අපි පැයක් තිස්සේ මේක බහිනවා මේ වංකගිරිය වගේ. ඔබ වහන්සේ වැඩියන්නේ කොහොමද මේව අපට ලොකු දේවල් නෙමෙයි කියන්නේ. ඉතින් ඔබ කෙනෙක් ටිකක් මේ මෙතන දිනු කරගත්ත කෙනෙක් ඔළුව පොඩ්ඩක් ඉස්සලා මෙතනට යන කලින් මෙතනදී පොඩ්ඩක් දිනු කරගන්න බෑ. ඔළුව පොඩ්ඩක් හදා ගන්නවා. දිනු කරගත්ත කෙනෙක් බලන් හිටියලු. බලන්න ලොකු කඹයක් දාගෙන බහිනවලු. ඒකේ. ලොකු කඹයකින් එයා ඉක්මනට පල්ලෙහාට බහිනවා. ඉතින් මේ කඹේ කැපුවල දවස්. හොඳ වැඩ නෙමෙයි මේවා. මේ කියන්නේ අපි එකපාරට පහදින. ඉතින් ඒක බුදුහාමුදුරුවෝ පෙන්වුම් කරේ මේක කරන කෙනාට මිච්ඡා ආජීවයක් අපට අමෝලිකා සත්තා.
ඒ කියන්නේ කරුණු විරහිතව අපි විශ්වාසයකටපත් වෙනවා. ඉතින් උන්වහන්සේ පෙන්වන කරා එහෙම නෙමෙයි ආකාරවති ශ්‍රද්ධාවට. ඔබගේ විශ්වාසයට පදනමක් තියෙන්න. ඒ නිසා ඒක තමයි මෙතන මේ ශ්‍රද්ධාව කියන්නේ විශ්වාසය. භක්තිය නෙමෙයි. ඒක තියෙන හින්දු ආගමේ භක්තිය. භක්ති සංකල්ප. අපි විශ්වාස කරන්නේ අපි කවුරු හරි කියප එකක් ඔහේ කරගෙන යනවා. නේද? සර්වඥයන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ විමර්ශක සූත්‍රයට අනුව උන්වහන්සේ කියනවා අඩුම තරමින් මේ ඒක අපට එකපාරට පුදග්ජනෙට විශේෂ වෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේගේ තියෙන අනතිමානීකම උන්වහන්සේ කියනවා මගේ තථාගත භාවයත් පරීක්ෂා කරන්න තු පිළිගන්න එපා කියලා. අපිට කරන්න බෑ ඒක. අපිට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේ අනතිමානී වෙලා කියනවා ඒකත් එකපාරටම ගන්න එපා. ඒක පරීක්ෂා කරලා බලන්න. තමන්ගේ මට්ටමින් හරි පරීක්ෂා කරන්න. එහෙම අපිට තේරුන්නේ නැහැ කියලා තථාගත නැහැ කියලා කියන්න බෑ. නමුත් පරීක්ෂා කරන්න. ඒ විවෘත භාවය තියෙනවා. ඒ නිසා මෙතන ශ්‍රද්ධා කියලා කියන්නේ ආකාරවති. ශ්‍රද්ධාව කරුණු සහිතව හොඳට විමසා බලා නුවණින් විමසා බලා යන විශ්වාසය. එහෙම නැත්නම් ඉතින් අපි අහුවෙන්නේ හොරුන්ට. ඒකේ සාමාන්‍ය වෘත් තියෙනවා ආධ්‍යාත්මිකවත් තියෙනවා. ඉතින් අපි ඒක හැමතැනම අපි විශ්වාසයෙන් බලන්න ඕනේ. සීල කියන්නේ ඒකත් ලොකු සංකල්පයක්. සීල කිව්වයින් පස්සේ සීල සංකල්පය ගොඩාක් කතා කරන්නේ ජෛන ආගමේ. මොකද ඒගොල්ලන්ගේ ජීවිතේම සීලයක්. ඒගොල්ලෝ එතනින් එහාට යන්නේ සමාධියකට හරියට යන්නේ නැහැ. ප්‍රඥාවක් ඇත්තේ නැහැ ඒගොල්ලන්ගේ. ඒගොල්ලෝ කිව්වේ පරණ කර්ම වලට දැන් විපාක විඳින්න අලුත් කර්ම හදාගන්න එපා කියලා. දැන් ඒක අතාර්කිකයි. මේ සංකල්ප දෙකම. පරණ කර්ම වලට දැන් කොහොමද අපි දන්නේ? දැන් අපි දන්නවද මේ ආත්ම ලක්ෂයක්, දෙලක්ෂයක්, බිලියන ගාණක් නැත්තම් සර්වඥයන් වහන්සේ කියනවා උප්පා කෝටින පඤ්ඤායති මට මුලක් පේන්නේ නැහැ. එහෙම නේද? රාමුරු කියනවා මට මුල පේන්නේ නැහැ කියලා සංසාරේ. එහෙනම් එහෙම එකක අපි කොහොමද දැන් මේ ජීවිතේ විපාක වෙන්නේ? එහෙනම් අපිට හරියට ඒක අපිට තේරුමක් නෑ. අතාරික සංකල්පයක්. ඒකට කර්ම වෙනවා කියන්නේ. ඊළඟට අලුත් කර්ම හදන්න එපා කියලා. එහෙම වෙන්නේ නෑනේ. අපි යම් කිසි දෙයක් චේතනාන්විතව කරනකොටම කර්ම හැදෙනවා. අපට මේ චේතනාව අපි මම මේකයි කරන්නේ මට මෙන්න මේකයි වෙන්න ඕන කියලා හිතනකොටම කර්ම හැදෙනවා. ඉතින් ඒගොල්ලෝ මේ කටයුතු දෙකම ඒ අරමුණු දෙකම සාධනය කරගත්තේ දැඩි සීලයක් අනුගමනය කරනවා. ඒ දැඩි සීලයක් කියලා මම අදහස් කරන්නේ ඒගොල්ලෝ ගොඩාක් ශාරීරික පැත්තට බර වුණා. දැන් ওই සූත්‍ර ගණනාවක තියෙනවානේ මේ සමහරු සර්වඥන් වහන්සේ සමග තර්ක කරන්න ආව කියලා. එක්කෙනෙක් තර්ක කරන්න ආවලු මේ මොනවාද? සිත කය වචනය නැත්නම් අපි කියන්නේ පාලියෙම කියමු කාය වචී මනෝ ඔබ දණ්ඩ කියලා කියමු. ශරීරය වචනය සහ සිත මේ තුنين බරපතලම කර්මය සිද්ධ වන්නේ ජෛන ආගමට අනුව කාය ඇඟෙන් කරන වැඩ ටික. ඔන්න ඒගොල්ලන්ගේ සංකල්පය. මොකද ඒගොල්ලෝ සීලයට පමණයි බාර. සීලේදී අපි මනසක් කතා කරන්නේ නැහැ. සීලේදී අපි කියන්නේ කය සහ වචනේ. ප්‍රාණඝාතය, අදත්තා දානේ, කාමීත්‍යාචාරය, බෞද්ධ ධර්මයට අනුව මුසාවාදී, පිසුනා වාචේ, ඊළඟට පරුසාවාද සම්පප්පලාප. මේවා තමයි සීලේ ප්‍රධාන අංග ටික. හිත හැදෙන්නේ ඊළඟට සමාධියට යන්න. ඒකනේ මේක මේ අනුපිළිවෙලක් ඇති සංකල්පයක් නෙමෙයි මේ සීලෙන් කෙලවර වෙන එකක් නෙමෙයි. ඒතර ඒගොල්ලෝ කිව්වේ කය තමයි බරපතල. ඉතින් බුදුහාමුදුරු කියන්නේ කයක් තියෙනවා යම් තැනක. හැබැයි ඔය කය වචනය දෙකටම මුල් වන්නේ චේතනාවයි. එය තිබෙන්නේ මනසේ. ඉතින් එතන තිබුණා ලොකු කාර්යයක්. අපි සීලය කියන එක අපි ජෛන පැත්තට පරිහරණය කළ යුතු නැහැ. සීලය අපි කළ යුතු වන්නේම සමාධියට පත්වන්නට. කියන්නේ හිත සංවර කරගන්න. මොකද හිතේ ඇතිවන ප්‍රඥාව තමයි ආර්ය මාර්ගයට වැදගත්. ඒ තුනම ගෙරෙන්න ඕන. නමුත් අපේ වැඩි අවධානය තියෙනවා සීලයේ අතරමං වෙන්නේ නැතුව සමාධිය ප්‍රඥාව තුනටම යන්න. සුත කියන්නේ දැනුම, ඡාග කියන්නේ පරිත්‍යාගය. ඒකත් හරි වැදගත්. දැන් මේ පදය සාමාන්‍යයෙන් දාන කියන වචනයට තියෙන වචනයක්. දානය කියන්නේ දීම, ඡාග කියන්නේ ඒ දෙනවා. හැබැයි ඒකේ වෙන අර්ථයක් කියනවා. අතහරිනවා කියන එක. ඊට පස්සේ පඤ්ඤා කියන්නේ අපි දන්නවා සුතමය, චින්තාමය, භාවනාමය. මෙන්න මේ එකක් ඇසුරු කරගෙන කෙනෙක් කුසලයක් කරනවා. දානයක් පූජා කරනවා. සීලයක් සමාදන් වෙනවා.
මොන හරි එකක් කරනවා. ඒ වගේ කුසල කර්මයක් කරනවා. ඒ කරනකොට ඒ පුද්ගලයා කාලාන්තරයක් ඒක කරා තියෙන යද්දී එයාට ධානයක් වැඩෙනවා නම්, විදර්ශනා කුසලයක් වැඩෙනවා නම්, මාර්ගඵල වලටපත් වෙනවා නම්, පංචඅභිඥා කළා මොනවාද මේ සමත භාවනාව කළා අභිඥා හම්බ වෙනවා නම්, පංචඅභිඥා නැත්තම් මොනවාද අරූපාවචර ධාන වඩලා සමාපatti හැදෙනවා නම් අන්න ඒ හැම අවස්ථාවකම ඒ කලින් කරපු ක්‍රියාව කුසල ක්‍රියාව දෙවනුව එයාට ඇති කරගන්න හදන ක්‍රියාවට පකති නැත්නම් ප්‍රകൃතියක් වශයෙන් උපනිශ්‍රය වෙනවා කියන එක. මෙහෙම ගමුකෝ අපි. දැන් කාලයක් තිස්සේ කෙනෙක් අපි හිතමු එයා සීලය සමාදන් වෙනවා. අපි කවුරුත් කරන එකක් නෙමෙයි. ඔබ මාසිකව සීල සමාදන්. සමහරව මාසෙට 4-5 දවස් සීල සමාදන් වෙනවා. එහෙම නෙමෙයි. හැමදාම සීල සමාදන් වෙලා ඉන්නවා. මාසෙට එකක් නෙමෙයි. ඒ පංචශීලයේම තියෙනවනේ. එතකොට මේ පුරුද්ද කෙනෙකුට පුළුවන් ඊළඟ අවස්ථාවක අනාගත දවසකදී ඊටාම හොඳ විදියට ඒ සීලය අනුව කටයුතු කරා ගන්න. ඒකට පුරුද්දක් ඇති වෙනව නේද? ස්වභාවයෙන්ම. පුරුද්දක් ඇති වෙනවා. දානමය කටයුතු කරොත් එහෙම. ඊළඟට අපි හිතමු දැන් සුත කියන එක, ඇසීම කියන, ශ්‍රවණය කියන එක ධර්මයේ හරියට අහනවා කියන එක. ඒකත් හරියට අහගන්න ඕන හරි කෙනෙක්. ඒ ධර්මයේ කියන එක එක ආකාරයෙන් කියනවනේ. හරියට පොතක් බලලා පිළිවෙලකට පිළිගන්න පුළුවන්. විශ්වාසය තියන්න පුළුවන් කෙනෙක්ගේ අහගන්න. ඒ අතර ගිහියක් තියෙනවා, පැවිදියක් තියෙනවා. ප්‍රඥාවත් එහෙම. ඒකට හැම කටයුත්තක්ම කලින් කාලයක් කරාම ඊළඟට සිද්ධ කරන්න යන ඒ කුසල කර්මයේදී යාට පුළුවන් වෙනවා. ඒක ස්වභාවයෙන්ම මේ වැඩේ කරන්න. සමහර කට්ටිය ඉන්නවනේ කියන්න ඕනේ නැහැ ස්වභාවයෙන්ම. එයා දන්නවා මොකද කරන්න ඕනේ. එයාට හිතෙනවා. අන්න ඒකට අපි කියනවා අන්න ප්‍රകൃතියෙන්ම ආශ්‍රයක් ලැබෙනවා. ඒ ආශ්‍රයේ ධර්ම කාරණා හදාගන්න. තමයි පකති උපනිස්සේ කියලා. වෙනසක් තියෙනවනේ දැන් අතන ආරම්මන අරමුණක් වශයෙන්. ඊළඟට අපි කිව්වා අනන්තර වශයෙන් එනවා. දැන් කිව්වා ප්‍රകൃතියක් න ස්වභාවයෙන්ම ඊළඟ කුසලයක් නිර්මාණය කරගන්න උපනිශ්‍රේ වෙනවා කලින් කරපු. දැන් මෙතනින් එහාට මම ගත්තේ මේ දැන් උපනිශ්චිත පච්චය උපනිශ්චය පච්චය කියනකොට දෙකම එකයි. උපනිශ්චය පච්චය කුසල අකුසල අභ්‍යාකත කියන තුන අපි මේක කතා කරා කලින් ඒ තුනට කොහොමද එන්නේ? දැන් අපි මුලින්ම ගන්නවා කුසල ධර්මයක් අකුසල ධර්මයකට කොහොමද සම්බන්ධ වන්නේ? එතන සම්බන්ධ වන්නේ ආරම්මන සහ පකති කියන වර්ග දෙක පමණයි. අරමුණක් වශයෙන් සහ ස්වභාවයෙන් සම්බන්ධ වෙනවා. ඒකෙන් කිය දැන් අනන්තර පච්චේ නැත්තේයි කියලා හයි කියන්නේ. අනන්තර උපනිශ්චේ පච්චේකට හේතුවක් තියෙනවා. සාමාන්‍යයෙන් කෙනෙකුගේ කුසලයෙන් අකුසලයට බර වෙන අවස්ථා තියෙනවා. මම කිව්වර දැන් පූජාවක් සිද්ධ කරලා දානයක් පූජා කරලා සීලයක් ආරක්ෂා කරාගෙන ඊළඟට එන හිතේ මොකක්ද ඇතිවන්නේ? එයාට අකුසලයක් ඇති වෙනවා. ඒතර ඒක අනන්තර වශයෙන් වෙනවට එතන භාවයක් තිබ්බට ඒ අකුසල ධර්මයට යන්නේ එක්ක අරමුණේ ප්‍රශ්නයක් නිසා හෝ එයා ස්වභාවයෙන් එයා ගොඩක් නරක වැඩ කරාගෙන ඉන්න කෙනෙක්. එයාගේ ස්වභාවයෙන් එයා කුසලයේ කරගත්ත අකුසලයට බර වෙනවා. සමහර කට්ටිය ඉන්නවා නේද? හොඳට හොඳ වැඩක් කරගත්තා. අර එයාගේ පුරුද්ද නිසා එයා ඒකත් අකුසලයට බර කරගන්න පුළුවන්. ඒසයි එතන අනන්තර පච්චය ගන්න තුනෙම ගත්තා. ඊළඟට කුසල ධර්මයේ අභ්‍යාගත ධර්මයකට පරිවර්තනය වීමේදී තුනම එක හා සමානව බලපාන. මොකද අභ්‍යාගතයක් කියන්නේ විපාකයක් ක්‍රියාචිත්තයක් නේ නයි ඔක්කොම බලපානවා. ඒක වෙනසක් නැහැ. අකුසල ධර්මයක් අකුසල ධර්මයකට සම්බන්ධ වෙනකොට ඒ තුනම බලපාන. ඒ කාරණාවේදී. ඊළඟට අකුසල ධර්මයක් කුසල ධර්මයක් වෙනකොට ඒක වෙන්නේ පකති උපනිස්සයෙන් පමණයි. ඒ මොකද? අකුසල ධර්මයක් කුසල ධර්මයක් කරගන්න කෙනෙක් කාලයක් තිස්සේ හිත හදාගෙන තියෙන්න ඕන. ඒක ලොකු වැඩක්. ඒ නිසා අනන්තර සහ මොනවාද ආරම්මන වශයෙන් වඩා ඒක ස්වභාවයෙන් හැදෙන කාරණාවක් වෙනවා. ස්වභාවයෙන් කාලයක් තිස්සේ වෙච්ච අලකුයා පසු කාලයක යාගේ මොන හරි ප්‍රැක්ටිස් එකේ දියුණුවක් වශයෙන් වෙන්නත් පුළුවන්. අකුසල ධර්මයක් අභ්‍යාකතේ ඒ කියන්නේ විපාකයකට හෝ ක්‍රියාචිත්තකට යද්දී මෙතන තියෙන ආරම්මණය නෙමෙයි අනන්තර සහ පකති කියන දෙක පමණයි. මේවා මේ යෙදෙන ක්‍රමයේ අභිධර්මයේ දක්වලා තියෙන්නේ. ඉතින් මේක ලොකු වෙනසක් නැහැ.
ඊළඟට අභ්‍යාකතයක් වෙනකොට අනිවාර්යෙන්ම තුනම වැඩ කරනවා. කියන්නේ විපාක චිත්තයෙන් ක්‍රියා චිත්තයක් හැදෙනවා. විපාක චිත්තයෙන් විපාක චිත්තයක් හැදෙනවා නම් ඒතර ධර්මතාවනේව. එහෙම තුනම හේදෙනවා. ඊළඟ අභ්‍යාකත ධර්මයකින් කුසල ධර්මයක් හැදෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔන්න දැන් ගිය ආත්මික කරපු එකක් මට විපාක දෙනවා. ඔබට විපාක දෙනවා. අහේතුක කුසල විපාකයක් වශයෙන්. හෝ අහේතුක අකුසල විපාකයක් වශයෙන්. නැත්තම් මහා විපාක චිත්ත එකක් වශයෙන්. එතකොට මොකද්ද වෙන්නේ? ඒ විපාක දෙන එක ප්‍රසන්න දෙයක් වුණා කියනකොට. Tamanට ප්‍රසන්න දෙයක්. කියන්නේ රූප නාද චක්කුසෝත ගාන ජීවහා කාය මන මේවා ඔක්කොම ප්‍රසන්න දෙයක්. එතකොට අපි මොකද කරන්නේ? අපි ඒ තුලින් උත්සාහ කරොත් යෝනිසෝ මනසිකාරය හදාගෙන අපිට පුළුවන් කුසලයක් බවට පත් කරගන්න පහසුව. නා අභ්‍යාකතේ කුසලයකට එනකොට මේ තුනම වැඩ කරනවා. මේ අංග තුන. එහෙනම් අන්න ඒ ටිකත් බලන්න මම මේක දැන් පස්සේ දකින්න හම්බෙයි ඔබට. ඊළඟට අපි එනවා අපේ සුපුරුදු මේ අර පච්චේ පච්චුප්පන්න පච්චේ සත්‍ය කියන ඒ පැහැදිලිව පෙන්වුම් කරන ස්ලයිඩ්ස් තුනට දැන් මෙතනදී මේක අමුත්තක් නෙමෙයි. මේ ඇවිල්ලා ආරම්මන පච්චේම ටිකම තමයි තියෙන්නේ. මොකද මම කියන්නේ ආරම්මන පච්චේ ටිකම තමයි මේ ආරම්මන උපනිෂේ පච්චේ වෙන්නේ කියලා. ඒ ටිකමයි තියෙන්නේ. නමුත් අපි ඒකට විශේෂයෙන් මෙතෙන්දි කියනවා ආරම්මන උපනිෂේ පච්චේ කියලා. ඔබට මතකද දන්නේ මම කිව්වා මේ ආරම්මන පච්චේදී වන්නේ චිත්ත 89 චෛතසික 52 රූප 28 නිබ්බාන සහ පඤ්ඤාති. මොකද පඤ්ඤාති කියන්නේ? මම දවසක් පොඩ්ඩක් කිව්වෝ. අන්න ඒවා පච්චය උප්පන්න වෙනවා ආරම්මන උපනිෂේ පච්චය. ආරම්මන පච්චය තමයි ආරම්මන උපනිෂේ පච්චය කියලා මෙතන කියනවා. එහෙම වුණා මේ ඒ ඔක්කොම දේවල් චිත්ත 89ක් සහ චෛතසික 52ක් බවට පත් වෙනවා. එහෙනම් දැන් මෙතන තිබිච්ච නිබ්බාන පඤ්ඤාති වලට මොකද උනේ? ඒවත් මේක ඇතුළට ආවනේ. මේ චිත්ත 89ට සහ චෛතසික 52 ඇතුළට ආවා. දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ මේ කොහොමද අපි බෙදන්නේ මේක? නාම සහ පඤ්ඤාති කියලා අපි බෙදීමක් තියෙනවා අපිට. ඒ කියන්නේ දැන් අභිධර්මයට අනුව නාම කියන්නේ මොනවද? නාම කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන යටතේ තිබෙන අරූපී ස්වરૂපයන්. එතකොට නිවනක් තිබෙනවද? ඔව්. නිවනත් අපි නාම ගණයෙන් ගන්නෙ. අපි ඒක අර වගේ නාමයක් වශයෙන් ගන්නොත් ඒකත් නාම කොටසක්. අරූපී කොටසක්. ඒ නාම නොවන කියන්නේ අපි රූප ටික මෙතන ගන්නෑ. නාම නොවන අනිකුත් ඒවට අපි කියනවා පඤ්ඤාති. පඤ්ඤාති කියන්නේ හදාගත්ත දේවල්. දැන් අපි උදාහරණයක් ගමු. සංඨාන පඤ්ඤාති. දැන් කන්ද කියලා එකක් තියෙනවා. කන්දේ කියලා එකක් තියෙනවා. කන්ද කියන්නේ රූප ගොඩක් නේ. නේද? එතකොට ඒකේ මොකක්ද තියෙන්නේ? ඒකට අපි හදා ගන්නවා. අර නාමය තව ටිකක් අපිට පැහැදිලිව තේරුම් ගන්න සංකල්පයක් හදා ගන්න. ප්‍රඥප්තියක් හදා ගන්න. අන්න සංඨාන පඤ්ඤාති කියලා අපි කියනවා. ඊළඟට සමූහ පඤ්ඤාති. අපි කියනවා මෙන්න මෙතන ඉන්නවා රූප එකක් එකතු වෙලා. කැලක් සමූහයක් ඉන්නවා. ඉතින් එහෙම කට්ටියකුත් නැහැ නේ අපි හදාගන්න එක. ඉන්න ඔක්කොම අයගේ උළු දිහා බලාගෙන අපි හෙඩ් කවුන්ට් එකක් කරලා මෙතන ගොඩක් කට්ටිය ඉන්නවා කියන සමූහ පඤ්ඤාති. අපි පඤ්ඤාති කියන්නේ නෙමෙයි. අර නාම කොටසම අපි තවත් විදියකට දකින්න හදනවා. ඊළඟට කාල පඤ්ඤාති. උදේ හවස රෑ එහෙමවා තියෙනවා. එහෙමවා තියෙනවා. උදේ හවස රෑ පාන්දර ඔක්කොම පඤ්ඤාති. දිසා පඤ්ඤාති. ඒ කියන්නේ උතුර නැගෙනහිර දකුණ බටහිර කොහොම තියනද ඒවා? ඕවා පඤ්ඤාති. අන්න ඒ වගේ පඤ්ඤාති තියෙනවා. ඒතර මේ පඤ්ඤාති කියන්නේ මේ නාමයන්ට අපි තවත් පහසු කරගන්න අපිට අපේ පාරිභාෂික වචන ටික හදාගත්ත නම් ටිකක්. ඒතර ඒවා අපි ගන්න නාම කියලා අපි කියන්නේ නාම තවත් පහසු කරගන්න යොදාගන්න පඤ්ඤාති. නමුත් මේ ඔක්කොම අරමුණුනේ මේ ටික ආරම්මන උපනිෂේ පච්චයෙන් පච්චේ වුණාම කලින් කියවන ආරම්මන පච්චයෙන් පච්චේ වුණාම චිත්ත 89ක් සහ චෛතසික 52ක් බවට පත් වෙනවා. ඊළඟට අනන්තර උපනිෂේ මේකත් ඉතින් අපි අනන්තර පච්චේද කිව්වනේ ඒකමනේ. අපි කිව්වා పూర్වයෙන් පහළ වෙන චිත්ත 89 පෝ සහ චෛතසික 52. හැබැයි එකක් අතහැරලා මොකක්ද? මොකද අතහරින්නේ අපිට? රහතන් වහන්සේගේ චුති චිත්තය. ඒකට දිනවල ඉන්ටර්වල් එකක් නැතුව පහළ වෙන තව මොකක් හරි එකක්. රහතන් වහන්සේ විතරක් නෙමෙයි පසේ බුදුරජාණන් වහන්සේ
ඊළඟට සර්වඥන් වහන්සේ. ඒ අයගේ චුතිචිත්තයෙන් පසු අතරක් නැතුව පහළ වෙන තවත් චිත්තයක් නැත. එහෙනම් ඒක ඇර අනේ අවස්ථාව හැර අනෙකුත් සියලුම චිත්ත ටික අපි ඔක්කොම තියෙන චිත්ත වලින් ඊළඟ චිත්තයක් උපදිනවා. ඊළඟට පච්චේපන්න දැන් අනන්තර උපනිශ්‍රේ පච්චේන් පච්චේ වුණා මේවා පසුව පහළ වෙන චිත්තෙන් ඒකෙන් පස්සේ තව එකක් පහළ වෙනවා දැන් චුතිචිත්තේ නම් පරිසංචිත්තේ පරිසංචිත්තේ නම් භවංග චිත්තේ භවංග චිත්තේ නම් පංචද්වාරා වජ්ජන මනෝද්වාරා වජ්ජන එහෙම තියෙනවා. අන්න ඒක එතන කියන්නේ. දැන් අපි මෙතන ගන්නේ මේ අනන්තර භාවය මෙතන උපනිශ්‍රයක් වේ. කලින් අරමුණ උපනිශ්‍රයක් වේ. අවසානයේ. පකති උපනිශ්‍රය. ඒතර ඒකෙත් තියෙන්නේ අරවම තමයි අර పూర్වයේ පහළ වෙච්ච චිත්ත 89 චෛතසික 52 රූප 20 සමහර පඤ්ඤාත් තියෙනවා මේකේ. එතකොට පසුව පහළ වෙන අර අනන්තර පච්චේම ටික තමයි. හැබැයි මෙතන පොඩි වෙනසක් තියෙනවා. දැන් අපි කිව්වා මේ ආරම්මන පච්චේදී කලින් අපි කියන අරමුණු අනන්තර පච්චේදී කලින් ඇති වෙච්ච සිත් කියන එක. නමුත් මෙතන පකති උපනිශ්‍රේදී අපි කියන්නේ ඒ කලින් භාවයේ අපි ගන්නේ ඒ පුද්ගලයා ස්වභාවයෙන්ම කරපු දේවල් ටිකක් කියලා. දැන් අතන අපි මේ අනන්තර පච්චේ එහෙම එකක් අපි සීමා ලඝු කරන්නේ නැහැ. අපි කියන්නේ එයා ස්වභාවයෙන්ම කරා කියලා. අපි කියන්නේ අනන්තර පච්චේදී పూర్වයෙන් කරපු හැම දෙයක්ම ස්වභාවයෙන් හරි ප්ලෑන් සැකරන්නේ. එයා උත්සාහයෙන් හරි කවුරු හරි මෙහෙවල් හරි ඕන දෙයක්. නමුත් මෙතන කියන්නේ పూర్වේ එයා ස්වභාවයෙන්ම එයාගේ කැමැත්තෙන්ම එයා කාලයක් තිස්සේ වර්ධනය කරගත්තා කියන අදහස. ඒ ටික එහෙම මෙතෙන්ට එනවා. ඒ ටික තමයි පස්සේ චිත්ත 89 සහ චෛතසික 52ක් බවට පත්වන්නේ. හොඳයි අපි නම් ප්‍රශ්න වලට යමු. අද දේශනාව හෝ පසුගිය දේශනාවක් හෝ මොන දේශනාවක අහන්න මොකද අපි මා දැනුම් දීමක් කරා මේ අපි දේශනාව తాවකාලිකව නවත්වන්න සිදු වෙනවා කියලා මම කතා කරලා කිව්ව සමහරුන්ට මේ එම නිසා ඒ කියන්නේ ඒ කාලේ ඔබට පුළුවන් කරපු දේවල් ආයෙ සිහිපත් කරන්න බලන්න පරීක්ෂා කරන්න නේ පොඩි එක පාට කරන් යන්න නැතු ඒ නිසා පාරණ දේවල් තිබෙනවා නම් අහන්න මුලින් ඉඳලා චිත්ත චෛතසික දැන් අපි රූපත් කරා දැන් අද බලන්න මේ පරිසම්පාදයේ දේවල් ටික හම්දුනේ ගිය සැරේ කරපු දේශනාවේ ඒකෙදී එක අවස්ථාවකදී තියෙනවා ඒ කියන්නේ භවංගසිත ඒ ස්ලයිඩ් එකට යන්න පුළුවන් නාතුනේ අපි ගිය සැරේ පාඩමට ඒකේ තියෙනවා ඒ කියන්නේ අදේ වස්තුව මේ ජීවිතයේ තියෙන හදේ වස්තුව නිසා මේ පච්ච අපි ඉස්සෙල්ලාම මේ ස්ලයිඩ් එක අපි හදාගමු. ඒකට තිබුණා නම් ලේසි හම්දුනේ. ඔව් ඒක තමයි. ඔව් මේක නිස්සේ පච්චය. මේකේ කොයි හරි වගේද? තව පල්ලට යනවා හම්දුනේ. මේ හරි මෙතන එහෙමයි දැන් මෙතන මේකට මේක නෙවෙයි මේකනේ කලින් හදේවස් මේකදී දැන් මෙතනදී වෙන්නේ හම්දුරනේ හදේ වස්තුව තියෙනවා ඒක තියෙන්නේ මේ භවයේදී හදේ වස්තුව ඔව්
එතකොට දැන් මනෝද්වාර වර්ජන සිතයි දැන් පච්චේ උප්පන්න වෙන ඉතුරු චිත්ත ටික අයිති වෙන්නේ මේ භවයටද එහෙම නැත්නම් එහා පැත්ත භවයටද? දැන් මොකද හදේ වස්තුව අයිති වෙන්නේ මේ භවයටනේ හැමදෙරනේ. ඔව්. එතකොට මනෝද්වාර වර්ජන සිතයි කාමජවන සිතුයි තදාමරණ ඔය ටික අයිති වෙන්නේ මේ භවයේ ඇතුළේදී වෙන එකක්ද ඒක එහෙම නැත්නම් මෙතන මේක පැහැදිලිවම මේ භවයේ ඒ කියන්නේ මේ භවයේ අවසාන මේ කියන්නේ මේ චුතිචිත්තයට සම්බන්ධ වීමක් වෙන්නේ මෙතන. මොකද මෙතන මේ ජවන තියෙනවනේ කාම ජවන 29ක් හෝ ඒ ටික තියෙනවනේ. ඒතර මේ ජීවිතයේ අවසාන චිත්තය තමයි මේ කියන්නේ. එතකොට හදේවත්තුව කියලා මෙතන ගන්න අර මේ මනෝද්වාර වර්ජන ප්‍රොසෙස් එකේ තියෙන ආපු ටිකට ගන්න මෙතන ඊට ඒතර ඒ ටික ඔක්කොම චුතිචිත්තේදී මනෝද්වාර වර්ජන කාම ජවන ඕවගේ එකකට පරිවර්තනය වෙනවා. මේක දැන් වැඩි තියෙන්නේ මේ එක පරිවර්තනය වෙනකොට මේ ඔක්කොටම පරිවර්තනය වෙන්නේ නැහැ. මෙතන තියෙන්නේ. මේ වයින් සමහර ඒවාට පරිවර්තනය වෙනවා. මනෝද්වාර වර්ජන එකයි කාම ජවන 29 මොකක් හරි ඒ අදාළ එකක්. තදාරම්මන 11යි චෛතසික 44යි ඒක එකිනෙකාට තදාරම්මන වෙනස්. එහෙමයි ඒක වෙන්නේ. නමුත් පැහැදිලිවම කියන්න පුළුවන් චුතිචිත්තය තුල වෙන එක පටිසන්ධි චිත්තය මේ ගැන නෙමෙයි මේ කියන්නේ. ඒ වගේම හම්දුනේ දැන් එතකොට දැන් අපි මෙතන ඉරක් ගහලා ඉවර අනිත් පැත්ත ඇන්දොත් ඊළඟ භවයේ ගැන ජීවිතයේදී ඒකෙදිත් ආපහු හැදෙනවනේ. දැන් මෙතන හදේ වස්තු තිබුණා වගේ මෙහා පැත්තේ හදේ වස්තුවක් හැදෙන අවස්ථාවක් එනවනේ. මේක ඉවර වෙනවා. ඉවර වෙලා ඊළඟට වෙන්නේ ඊළඟ අර අපි කියවනේ ඒ දෙක අතර සහජාත භාවයක් තියෙනවා කියලා. ඒතකොට ඒ කියන්නේ එතන ගිහිල්ලා පටිසන්ධි විඥානයක් හැදෙනකොටම හදේ වස්තුවක් හැදිලා තියෙන්න ඕනේ. මේ දෙකම එකට තමයි ඊළඟට හැදෙන්නේ අතරම. ඔව්. එතකොට ඒ හැදිල්ලට මේක බලපානවා. මේ මෙතන මේ ටිකෙන් මොනවා හරි ටිකක් බලපානවා. එතකොට මේ දැන් මේ භවයෙන් එහා පැත්ත භවයේ සම්බන්ධ කරන පච්චය මොකද්ද? මොන පච්චෙන් දෙක සම්බන්ධ වෙන්නේ? ඒ අනන්තර පච්චය කෙලින්ම තියෙනවා. අනන්තර පච්චය. ඔව්. අනන්තර පච්චය කෙලින්ම කියන අතරක් නෑ ඊළඟ චිත්තේ හට ගන්න කියලා. අතර ගන්න කියලා. ඔව්. ඒක සම්බන්ධ කරන්න පුළුවන් හැම එකකටම. දැන් අපි මෙහි අරහි කියලා බලන්නම බෑ මෙතන ඇත්තටම. නමුත් මේකේ හැම එකේම එහෙම සම්බන්ධයක් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් අපි කියමු දැන් ඔන්න මෙහෙම ගමු. දැන් මෙතන මෙතන නාම ධර්ම වලට පසාද රූප පහස දහා නිශ්චය වීමට බෑ. නේ? එහෙම බෑ. පසාද රූප තමයි වැඩේ කරන්නේ. එකපාරට ඒක වන් වේ එකක් වැඩක් වෙනවා. නිදසුණක් වශයෙන් පසාද රූප නැතුව උපදින අරූප බ්‍රහ්මයන්ගේ ස්වરૂපය ගන්න පුළුවන්. රූප විශ්යට නැහැ. එසේම අන්න හදේවත්වන මනෝවිඥාන ආදීන් නිශ්චය වෙන්නේ නැහැ. නේ? එතකොට හදේවත්ව නමුත් පටිසන්ධි විඥාන අවස්ථාවේ පමණක් උපකාර කරගන්න. මොකද මේ දෙක එකට වැඩ කරන්න ඕන. මොකද ඇඟ හැදෙන එකයි කලලේ කියන්නේ කන්සෙප්ෂන් එක මොකද ප්‍රතිසන්ධිය ගැනීම හදේවත්වයේ ස්ටාර්ට් එකක් දෙකම එකම අවස්ථාවේ වෙන්නේ. එතකොට දැන් එතනට යන පටිසන්ධි විඥානේ සැකස්ම මෙතන කියන මේ අවසානයේත් මේ කතා කරපු මේ මනෝද්වාර වර්ජනයේ කාම ජවන නිසා මේ ටිකේ සම්බන්ධයෙන් තමයි ඒක හැදෙන්නේ අන්තිමට ඊළඟට ගිහින් අපිට පෙන්වන්න කරන්න අවශ්‍ය එකක් අනන්තර පච්චය අනිත් එක මේ චුතිචිත්තයට වෙන්නේ මොකද්ද මේ හදේ වස්තුව අවසන් වෙලා ඊළඟට මෙන්න මේ අරමුණු ටික එකතු වෙලා නැවත පටිසන්ධි විඥාණයට සම්බන්ධ වීමක් කියලායි අපි කියන්න උත්සාහ කරේ දා. එමෙ හම්බෙන්න පැහැදිලි. දැන් මෙතන අපි ගත්තොත් මේ තුන මේ ටික ඔක්කොම එක්කෙනෙක්ට පහළ වෙන්න බෑනේ. ඉස්සා මච්චරිය කුක්කුච්ච මේ පැත්ත හොඳ ඒවා. විරති තුන අපමඤ්ඤාතික. සහ දෙක හැර දැන් මේවා පහළ වෙන්නේ නැහැ අතර. මේ ටික අපි කිව්වා. දැන් මේවා පහළ වෙන්නේ නැතුව 44ක් පහළ වෙනවනේ. ඒ 44ම පහළ වෙන්නේ නැහැ කෙනෙකුට නේ. එක්කෝ අකුසලයක් කුසලයක් කරහනේ. ඒතර මේ කිව්වේ අපි සමස්තයක් වශයෙන් කෙනෙකුගේ මරණයේදී චුතිචිත්තයට ගොදුරු වෙන චිත්තචෛතසික සම්පතිය. ඒ චිත්තචෛතසික සම්පතිය ඊළඟට අනන්තර පච්චයෙන් පටිසන්ධි විඥානයේ හැදුනම
ඒක ඉස්සරහට ඒ පුද්ගලයාගේ ජීවිතයේ හදේවත්තුවයි පටිසංවිඥානය එකතු වෙලා ගමන් කරනවා. දැන් කෙනෙක් ඇහුවොත් පටිසංග විඥාණයද කලින් පහළවන්නේ හදේවත්තුවද කියලා එහෙම එකක් කලින් පහළ වෙන්නේ නැහැ. අන්න ඒකත් හරි වැදගත්. දෙකම එකට පහළ වෙයි. ඒ කියන්නේ කෙනෙකු මැරිච්ච ගමන් බාන මේකේ අනන්තර භාවය කොහේ හරි තැනක හදේවත්තුවට එවෙලෙම හදේවත්තුවත් එහි සම. ඒ කියන්නේ අපි හිතමු දැන් මේ කියන්නේ මව්පිය එකතුව ඒ හරහා හැදිච්ච මොනවාරි උත්තානුවක් හැදලා තියෙන්න ඕනේ වෙලේ අරකට අවුට් වෙලා ඒ මොහොතේ සම්බන්ධ වෙනවා. ඒ නිසා ඒක අනන්තරයි. මෙතන කියන්නේ මේ මැරෙන්න කලින් චුති චිත්තයට සිද්ධ වෙන දේ ඒ ටික ඊළඟටත් ගමන් කරනවා ගැළපෙන ආකාරයට. අනිත් එක දැන් මේ මොනවා කරගත්තත් හිතෙන්දී ඊළඟට උපදින ප්‍රසංචිත්තේ හැටි අපි කතා කරන්නේ. අපි අර 19ක් අරන් කතා කරන්නේ මොනවා කරගත්තත් ඒක හැදිච්ච ගාම වෙනස් කරගන්න බෑ ඊළඟ. දැන් හිතන්නකෝ මෙතන සුනකෙක් වෙනවා කවුරු හරි. මේක අනුව චුති චිත්තේ අවුල් වෙලා එහෙම වෙන්න පුළුවන් නේද? මේ චුති චිත්තේ අවුල් වෙලා කෙනෙකුට හැදෙනවා පටිසන්ධි චිත්තේ 19 පළවෙනි චිත්තේ. මොකද්ද? අහේතුක උපේක්ඛා සහගත අකුසල සම්තිරණ චිත්තේ හැදෙනවා. දැන් වෙනස් කරන්න පුළුවන් මේ කලින් තිබිච්ච ඒවා. මෙතන ස්වභාවයෙන් තමයි ඒක හැදෙන්නේ. ඊපස්සේ මුත් කරගන්න බෑ. මොන ධෛර්යයක්ම කරගන්න බෑ. ඒ ජීවිතෙන් මෙතන. ඒ නිසා මේ පැත්තකින් අපිට හදාගන්න පුළුවන් පැත්තක් ඊළඟ පැත්ත ගැන අපිට විශ්වාසයක් නෑ ඒක කොහොම වෙනවද කියලා. නමුත් ඊළඟ පැත්ත වුණත් හරියට යන්නේ මෙහෙන් යන ඒවානේ. මේ භවංගේ වෙනස්කම් තියෙන්නේ. ඔව් ඊළඟට තමනත් ප්‍රශ්න. තාරා මහත්මිය අහන්න තියෙන්නේ දැනනවද අපි කියන ඒවා? හොඳයි මොනවද වෙනත් තිබෙන ප්‍රශ්න? හමුදුරනේ මේ මරණාසන්න චිත්ත රීතියේදී දැන් අර ඔය ඔක්කොම එකට ගලප ගන්න තාම අමාරුයි හමුදුරනේ. දැන් ඒකෙදි ජවන පහයිනේ යන්නේ හමුදුරනේ. දැන් එතකොට ඊළඟ භවයට තමයි අර චිත්ත රීතිය සම්පූර්ණ වෙන්නේ නේද හමුදුරනේ? අන්න හරි. ඒ චිත්ත වීතිය සම්පූර්ණ වෙන්නේ. මොකද ඊළඟ භවයේ ටිකක් මෙහෙන් එකක් සම්බන්ධ වෙන්න බෑ ඒකට නැත්තම් එතනින් නවතිනවනේ. ඔව් චිත්ත වීතියක් වශයෙන් එහෙමයි මේ. ඉතින් අපි කියනවා පටිසංචිත්තෙන් පටන් ගත්තා කියලා කියනවා. නමුත් චිත්ත වීතියක් වශයෙන් අවසන් වෙන්නේ ඊළඟ හිත හැදිලා පටිසංචිත්තය එක තමයි අවසන්. ඒ ජවනේ ඒක අරමුණ ජවන පහ ගිහිල්ලා ඊළඟට පටිසන්ධිය තමයි ඊළඟ ටික සම්පූර්ණ වෙන්නේ. පටිසංචිත්තෙන් මම ඒක පොඩක් පෙන්නන්න නැවත සරයක්. මේ ඒක කරේ පටිසන්ධි චිත්ත කියලා නේද මේ තියෙන්නේ? පේනව නේද? පේනවද මේ ස්ලයිඩ් එක? පේනවනේ. එහෙමයි. චුති චිත්ත. මේකනේ මේ කතා කරන්නේ. නේ.
කතා කරන්නේ ඕක තමයි. දැන් මෙතන ඔබට පේනවානේ පරණ භවය සහ අලුත් භවය කියන එකනේ. එතන මෙතන අපිට පේනවා 4යි 8යි 13යි 14යි පර 17යි. එතකොට දැන් මෙතනින් ඔබට පේනවා මේකේ වෙනසක් තිබෙනවා. වෙනස තමයි මේ ජවන ටික 5ක් වෙලා තිබෙනවා. සාමාන්‍යයෙන් 7ක් අපි ජීවත් වෙනකොට සාමාන්‍යයෙන් අපි චේතනාන්විතව වැඩ කරද්දී ජවන 7කට අපි යනවා. එතකොට නමුත් මෙතන 5යි යන්නේ. ඒකට හේතුව තමයි මරණ මොහොතේ එන චුතිචිත්තයට ලීඩ් වෙන ජවන ටික නම්. දැන් ජවන ලීඩ් වෙනවනේ මේ සාමාන්‍ය චිත්තවලට. ඒතර ජවන වැඩ කරනවා වැඩි. ජවන ගොඩක් වැඩ කරනවා. ඒතර මේ ශරීරය සහ ශරීරය ඇතුලේ විඥානය දන්නවා මේ යන්නේ අන්තිම චිත්තය ගන්න කියලා. ඒකයි මේ කියන්නේ. ඒතර එයා ගොඩක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එයා බලන්නේ එතනට එන අර මේ ජවනේදී එන මෙන්න මේ ආසන්න කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත තුනෙන් එකක් ගන්න. සමහර කට්ටිය කියනවා මේ තුනම එනවයි කියලා. මම දන්නේ මේ බල්ලා කතා කරනවද කියලා. මේ තුනේ එකයි එන්නේ. එක්ක ආසන්න කර්මය, එක්ක ආසන්න කර්මයේ නිමිත්ත, එක්ක ගති නිමිත්ත. ගත නිමිත්ත පේනවා ඉතා දරුණු නරක වැඩ කරපු අයට පේන්න පුළුවන්. ඉතාලම හොඳ කාර්යයන් කරපු අයට පේන්න පුළුවන්. දැන් ජවන 7-5ට අඩුවන්නේ ඒකට හේතුව තමයි මේ අවසාන කර්මය. නැත්නම් ඒ කර්මය එන්නේ කොයි අවසාන කර්මය? ඒ කර්ම නිමිත්තක් උගත නිමිත්තක් සහිත වෙන අවසාන කර්මය හැදෙනකොට සම්පූර්ණ නැත්නම් ඒ කියන්නේ සම්පූර්ණ ජවන ටිකක් තුල ඒක දෝලණය වෙන්නේ නැහැ. දැන් ජවන 7කට යනවනේ. ජවනයක් කියලා අපි කිව්වේ චේතනාව ඉන්ටෙන්සිෆයි වෙනවා. චිත්තක්ෂණ 7කදී. දැන් චිත්ත 7කට යනවා. දැන් මේ වෙලාවේ කවුරු හරි හොඳ හිතක් හදනවා නම් එයාගේ හිත මේ වෙලාවේ ප්‍රබලයි. මරණ මොහොතක් නොවෙනවා නම්. හරිනේ. එහෙනම් මේ 7කට යනවා. චිත්ත 7කට ගිහිල්ලා මේ වැඩේ කරන්නේ. ප්‍රබල හිතක් නිසා. හොඳ හෝ නරක. නමුත් මරණ මොහොතේ ඒ අවසාන මොහොත නිසා අවසාන චිත්තය නිසා ඒක 5ක් ඇතුලේ පමණයි දෝලණය වෙන්නේ. ඒ කියන්නේ මොකද මේ පුද්ගලයාගේ ක්‍රියාව කියන්නේ යාගේ සම්පූර්ණ ශරීරය අක්‍රිය වෙන අවස්ථාව නිසා. ඒතකොට එහෙම 5කට ගිහිල්ලා ඒ 5න් තමයි මේ ආසන්න කර්මය හෝ ආසන්න කර්මයේ නිමිත්ත හෝ ගත නිමිත්ත එන්නේ. ඇවිල්ලා චුතිචිත්තයක් වැටෙනවා. ඒ වැටෙනකොට යාගේ ඔබට පේනවා ඇති මෙතන චිත්තක්ෂණ 14ක් තමයි මේ චිත්ත විතිය ගිහින් තියෙන්නේ. එතන ඒක සම්පූර්ණ වන්නේ ඊළඟ අලුත් භවයේ පටිසන්ධි චිත්තය. ඒතකොට එපමණකින් නොවේ. එතනත් එයා පටිසන්ධි චිත්තේ නවතින්නේ නැහැ. ඒ චිත්ත වීතිය. තදාරම්මන දෙකක් නිර්මාණය වෙනවා. මොකද අපි දන්නවා තදාරම්මන මේ සාමාන්‍යයෙන් කොහොමද දෙකක් නිර්මාණය වෙනවා. මේ චිත්තේ දැන් පටිසංචිත්තේ ඇති වෙලා ඊට පස්සේ තදාරම්මන දෙකකුත් නිර්මාණය වෙනවා. තදාරම්මන දෙකත් එක තමයි යාගේ භවංගේ ඊට පස්සේ මේ තියෙන දාලා පටිසන්ධි චිත්තය ලැබූ පසු එයට තවත් භවංගේ චිත්තක්ෂණ 16ක් ඇති වී කිසිදා නතර නොවන ගංගාවක්සේ ඉදිරියට ගලාගෙන යනවා. ඉන් පසුව ජවන් 7ක් සමග අන්න ජවන් 7 ආයි එනවා. මනෝද්වාර වජ්ජන එනවා. සම්පටිච්ඡන අර විදියට. නේ? එතකොට දැන් ඔය චුතිචිත්තෙන් දැන් මේ පටිසන්ධියේ වෙන තැන තමයි අතන අර දැන් අපි අද කතා කරේ පච්චය වැඩ. ඔව් දැන් අපි අද කතා කරේ මේ අපි අනන්තර පච්චේ කතා කරා. ඒ වගේම දැන් අර මහත්මයා ඇහුවනේ මේ අතන කොහොමද වෙන්නේ කියලා අර අතන අවසානයේ ඒ තමයි මේ මෙතන. ඒ කියන්නේ මේ හදේවත්තුව කියන්නේ මනෝද්වාරා වජ්ජන සමග ක්‍රියාත්මක වෙන අවස්ථාව චුතිචිත්තේ. ඒකේ හේතුවක් නිසා තමයි ඒ කාරණා ටිකම එකතු වෙලා පටිසංචිත්තේ හදන්නව භවයේ. ඊට පස්සේ ආයි ගලාගෙන යනවා. ඉතින් මේකේ තියෙන වැදගත් දෙයක් තමයි මරණාසන්න චිත්ත වීතිය සම්පූර්ණ වන්නේ ඊළඟ ජීවිතෙත් හදලා. අන්න ඒක වැදගත්. දැන් කෙනෙක් හිතනවා මරුණා වැඩ ඉවරයි කියලා. නෑ. මරණකොට තියෙන චිත්ත වීතිය කම්ප්ලීට් වෙන්නේ නෑ ඊළඟ ජීවිතේ හදන්න නැතුව. ඊළඟ ජීවිතේ පටිසන්ධියත් හදන තදාරම්මන දෙකකුත් හදලා තමයි ආයෙ ආයෙ යන්නේ. අපි ගිය සුමානේ කතා කරන්නේ තමයි තදාරම්මන 11ක් යන්න පුළුවන් කියලා. මරණාසන්න අවස්ථාවේ. එතකොට ඒකෙදි පෙන්වන්නේ කොහොමද හම්දුරන්නේ? ඔව් අපි ඒකට නැවතත් යමු. බලලමු කියන එක හොඳයි ඒක. තදාරම්මන 11ක් ඒක අපි කිව්වා ඒක ක්‍රියා කියන්නේ
ක්‍රියාචිත්තයක් වශයෙන් තියෙන එකක්. මේක කතා කරන්නේ. නේද හමුදුරනේ. සදාරම්මන නෑ ඒ 11ක් ඉන්න පුළුවන්. නිසිය පච්චෙන්න කතා කරේ අපි. ඔව් අපි මෙන්න මෙතන නේද? ඔව් තදාරම්මන 11ක් අපි කතා කරා. නමුත් ඒ 11ක් කතා කරාට දැන් මේ 11ම යෙදෙන්නේ නැහැ. එක්කෙනෙකුට යෙදෙන්නේ නැහැ. ඔය 11 එක්කෙනෙකුට යෙදෙන්නේ නැහැ. ඔව් අන්න හරි. ඒකෙන් කියන්නේ මරණ මොහොතේ එක එක්කෙනා චුතිත්ත තියෙනවානේ. එක එක්කෙනාගේ චුතිත්ත වලට අදාළ තදාරම්මන තියෙනවා. තදාරම්මන 11ක් සමස්තයක් වශයෙන් තියෙනවා. එතකොට දැන් මේකේ තදාරම්මන දෙකක් නේ අන්තිමට එන්නේ. මේ කියන්නේ මේ දෙකෙන් මොනවා හරි දෙකක් වෙන්න පුළුවන්. අපි කියවනේ අර ජවන 29ත් එහෙම නේද හමුදුරනේ. මෙතන ජවන 29 නොත් එක්කෙනෙක් ජවන 29 මේ දෙන්නේ නැහැ නේ. ඒක තියෙනවනේ අකුසල තියෙනවා කුසල තියෙනවා නේ. ඒවා අදාළ එකක් තමයි යාට දෙන්නේ. දැන් මෙතන අපි මේ දැක්කුවේ මේ ඔක්කොම එනවා කියලා නෙමෙයි. අපි කිව්වේ මේ වයින් මොනවා හරි එනවා කියලා. එහෙමයි. මේ පුත්‍රයාගේ අවසාන චුතිචිත්තේ. පැහැදිලි හමුදුරනේ. ඔව්. හොඳයි ඊළඟට අපිට විනාඩි කාලයක් බලමු අපි අවසන් කරමු. හොඳයි මම හිතන්නේ වෙන ප්‍රශ්න මොකුත් නැහැ. ඕකේ හම්දුරනේ දැන් ඔබ වහන්සේ මේ තාවකාලිකව නවත්තනවා කියලා කිව්වා මේ ප්‍රෝග්‍රෑම් එක. තාවකාලිකව කිව්වම මම හිතනවා සුළු කාලයකට. ඔව්. වෙලාව සහ කාලය බලලා නැවතත් අපි මේ මෙතනින් එහාට පටන් ගන්න. ඒ අතරේ ඔබට වෙනවා මේ අවස්ථාවක් මේ ටික බලන්න ආයෙත්. දැන් 39ක් නේ අදත් එක්ක. ඒක ආයෙ පොඩ්ඩක් බලා ගන්න පුළුවන්. අධ්‍යයන ගැනීම කටයුත්ත නිසා මට බැහැර වෙලා තිබෙනවා. ඒ නිසා මේ වෙලාවේ ප්‍රශ්නයක් එනවා මේ රටවල් වල තියෙන නිසා තමයි මම කිව්වේ. නමුත් මේ වැඩ පිළිවෙල අපි තරම් යන බලාපොරොත්තු පුළුවන් විදිහට. මේ ප්‍රෝග්‍රෑම් එකෙන් හම්බුනේ අපිට ගොඩාක් දේවල් ඉගෙන ගන්න හම්බුණා. ඇත්තටම මේ ගොඩාක් පිං මේ අතම කන්ද කියනවා වගේම මේ ප්‍රෝග්‍රෑම් එක නොනවත්වාම දිගටම ගෙනියයි යන්න අපි අනිවාර්යයෙන්ම හම්බුවේ ගෙනියයි කියලා මම දන්නවා. මේ ඉතින් ඇත්තටම මේ ඒකට ධෛර්ය ශක්තිය ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා අපිට. හැමදේම සාර්ථක වෙන්නයි කියලා ප්‍රාර්ථනා කරනවා. අපි නොදන්න දේවල් හුඟක් ඉගෙන ගත්ත විනාශසුලේ ජීවිතේට හුඟක් වැදගත් වෙන හැම දෙයක්ම ඉතින් තව දුරටත් ස්වාමීන් වහන්සේට නිරෝගී සම්පන්නියම ලැබේවා මේ ඉදිරියටත් මේ වැඩ කටයුතු හොඳින් කරගෙන යන්න. අපිට මේ මාර්ගය කියලා දුන්න පිනම ආමුදුරන්ට බලපානවා නිදුක් නිරෝගී සාර්ථකව හැම දෙයක්ම කරගෙන යන්න ආමුදුරන්. කුසලනේ උපනිශ්‍රේ වෙනවා නේද ආමුදුරන්? අන්න උපනිශ්‍රේ වෙනවා. ඒ වචනේම අද පාවිච්චි කරනවා. උපනිශ්‍රේ වෙනවා. ආරම්භන වශයෙන් ඊළඟට අනන්තර වශයෙන් ඊළඟට අර ප්‍රකෘතිය වශයෙන්. හොඳයි අපි එහෙනම් පුණ්‍යානුමෝදනාවට යමු. එන අද දවසේ අපි සාකච්ඡා කරේ උපනිශ්‍රය පච්චය. මම හිතන්නේ දැන් ටිකක් තව ඉස්සරහට යනකොට බොහොම සුවිශේෂී මට්ටමින් ඒවා හම්බ වෙනවා අර ළඟ සමානකම් ඇතර ගිහිල්ලා. ඒ නිසා අද දවසේ මේ ලබාගත් ආ වූ සීල කුසල් ඔබ අපන මියගිය සියලු ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. ඔබට මේ මියගිය දෙමාපියන් සහෝදර සහෝදරයන් ආදී කවුරු හරි ඥාති කෙනෙක් ඉන්නවා නම් ඒ හැමදෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අය දුක් ඇති ස්ථානවල උපත ලැබලා ඉන්නවා නම් ඒ ස්ථානවලින් මිදෙත්වා. සපවත් සුගති ස්ථානවල ජීවත් වෙනවා නම් ඒ ස්ථාන දියුණු කරගන්නවා. ඒ හැමදෙනාටම උතුම් නිවන් සුවයම අත්පත් වෙත්වා. උදාර චේතනාවෙන් අපි කවුරු
සාදුකාරයක් පවත්වලා ගාත කියලා පිළිගන්න. ඉදම්මි ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මි ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මි ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම ලෝකයේ සම්බුද්ධ ශාසනය බව ආරක්ෂා කරන සියලු දේව දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් කරනවා. දෙවිවරු මේ පින් අනුමෝදන් වෙලා ඔවුන්ගේ කටයුතු ධර්ම කටයුතු සාර්ථක කරගන්න අතර ඔබ අප සෑම දිනාටමත් ඒ අපගේ ධර්ම මාර්ගය තාම ඉක්මනින් මේ අභිධර්ම දේශනාවන් හරහා ඔබ ලැබපු ඒ දැනුම අවබෝධයක් කරා පත් කරගෙන ඒ කටයුතු තාම හොඳට කරගෙන මේ ජීවිතයේ මේ මාර්ගඵල වලට පවාපත් වන්නට ඒ ආශිර්වාදයේ දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙත්වා. ඒ වගේම දෙවිවරු ඔබට ඔබගේ සෞඛ්‍ය සම්පතට ඔබගේ දෙමාපියන් සහෝදරයන් ආදී හැම දෙනාට දරුවන් මුණුපුරන් මිනිපිරියන් හැම දෙනාටම ආශිර්වාද කෙරෙත්වා. හැම දෙනාගේම සියලු කටයුතු සාර්ථක වෙත්වා. අවසාන වශයෙන් දෙවියන් පතන්න අවබෝධයකින් උතුම් නිවන් සුවය කරා නිමිත්වා කියලා සාදුකාරයක් පවත්වමු. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පනති තුං සදාති. අවසාන වශයෙන් අපි ප්‍රාර්ථනා කරමු. මදකට අපි විරාමයක් ගන්න නිසා එදා ජූනි මාසේ 4 වෙනිදා මම හිතන්නේ 2021 අවුරුද්දේ ඉතලා මේ දක්වා අපි දේශනා 39ක් අඛණ්ඩව කරගෙන අවිලා තිබෙනවා. අපි ඉස්සරහට නැවතත් ඒ නවතිච්ච තැනින් ඉස්සරහට ගමන් කරනවා. ඉතින් අපිට තිබෙනවා ගොඩක් සාකච්ඡා කරන්න. මම කලින් කිව්වා වගේ පච්චේ දේශනාව 24ක් තියෙනවා. පච්චේ ටික අවසන් කරගන්න ඕනේ. ළඟට පටිච්චසමුප්පාදේ පච්චේ වැඩ කරන ආකාරය. ඒ වගේම අපි කරේ නෑ රූපාවචර අරූපාවචර ලෝකෝත්තර චිත්ත විග්‍රහය ටික. ඒ වගේ ගොඩක් දේවල් තිබෙනවා අපිට කරන්න. ඒ නිසා මේ මුලින් ඉඳලා මේ දක්වා අනාගතයේ ඔබ විසින් හැම මොහොතකම මේ අභිධර්ම දේශනාව අධ්‍යයනය කරන්න, කියවන්නට, ඔය ස්ලයිඩ්ස් තේරුම් ගන්නට, සාකච්ඡා කරන්න ගත වෙන හැම මොහොතකම කුසල් සිත් නිර්මාණය වෙනවා. ඒ කුසල් සිත් තවත් දියුණු කරගෙන අද දවසේ මේ කරගත් ආ වූ සීල කුසලයන් හේතු වෙලා ඔබ අප සෑම දිනාට ජාත්‍ය ආදී දුක්ඛයන්ගෙන් කෙලවර බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා විසින් නිවී සැනසී පැමිණ වැඩවදාළ උතුම් ශාන්ත නිවන් සුවයම සාක්ෂාත් කරගන්නට ඔබ අප සෑම දිනාටම ඒකාකාරීවම හේතු වෙත්වා. වාසනාව වෙත්වා කියලා කවුරු සාදුකාරයක් පවත්වලා ප්‍රාර්ථනා කරන්න. ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාති සමිච්ඡතු. සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං අනුත්තරං දුන්නපේන මයා ලත්තං බුද්ධ පුත්තං නමාමහං. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුන්නපේන මයා ලත්තං බුද්ධ පුත්තං නමාමහං. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුන්නපේන මයා ලත්තං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. නාටම තිරුවන් සරණයි. නැවත හමු වෙන තුරු අපි බලමු මොනවද ප්‍රශ්න තිබෙනවා නම් කියන්න පුළුවන් මට. ඒ කාලය තුල මම හිතනවා තවත් කියවලා මේ ධර්ම දියුණු කරගනි කියලා.
හම්දුරනේ සුබ ගමන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හම්දුරනේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ සුබ ගමන් යන්න. හොඳයි හොඳයි. තෙරුවන් සරණයි. සරණයි. කවදද හම්දුරනේ වඩින්නේ? 9 වෙනිදා. 9. ලබන මදා. මේ ළඟ පාතද නැත්තම් ඈත? ටිකක් ඈත. අපි හොඳ අපිට මේ අභිධර්ම පාඩමත් අපේ ජීවිතයට මේ ගොඩාක් ධර්ම කරුණු මේ වැඩසටහනෙන් අපිට කියලා දුන්නා. නිදුක් නිරෝගී සුවයත් මේ අපිට තව තවත් ධර්ම දේශනා පවත්වීමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. සාදු සාදු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි හම්දුරනේ.